මේ බඳු ඊමේල් පණිවිඩයක් දැකපු ගමන් දැන් නම් ඔබ මොකද කරන්නේ? අනිවාර්යයෙන්ම මේ විවෘත කරන්නේවත් නැතුව එය මකා දමනවා. එහෙම නැත්නම් එය ස්පෑම් ගණයේ ඊමේල් පණිවිඩයක් හැටියට සලකා ඉවත් කරලා දානවා. ඔබ දකින්න අය ඔබ පැහැදිලිව මේ හඳුනා ගන්නවා යම්කිසි තර්ජනයක් තිබෙන ඊමේල් පණිවිඩයක් හැටියට. නමුත් ඔබට මෙන්න මේ වගේ ඊමේල් එකක් ආවොත් අපි මෙන්න මේ අසවල් ප්‍රකාශන ආයතනයේ ඔබට ලියන්නට ලැබීම ගෞරවයක්. අපි දැක්කා ඔබ මෙන්න මේ වගේ ප්‍රකාශනයක් කිසියම් සම්මන්ත්‍රණයක එහෙම නැත්නම් සංග්‍රහයක පළ කරලා තිබෙනවා. අපිත් කැමති ඔබට ආරාධනා කරන්න ඔබගේ නවතම පර්යේෂණ ලිපිය අපගේ සංග්‍රහයේ පළ කරන්නට කියලා. මේ වගේ ආරාධනා සමහර වෙලාවට ඔබට ඊමේල් හරහා ලැබිලා ඇති. මේ වගේ තවත් ඊමේල් එකක් තවත් සංග්‍රහයකින් ඔබට මෙන්න මේ වගේ ඊමේල් එකක් එන්නට පුළුවන්. අපි මෙන්න මේ කියන සංග්‍රහව මෙන්න මේ විෂයක් ක්ෂේත්‍රයේ අර්ථය පළ කරනවා. මෙන්න මේ වගේ සේවාවන්හි අපේ සංග්‍රහව ජාත්‍යන්තර වශයෙන් අනුක්‍රමණිකාකරණයට ලක් වෙලා තිබෙනවා. මේකේ ඊළඟ කලාපය පළ වෙන්නේ අප්‍රේල් 30 වෙනිදා. ඒ නිසා මාර්තු 31 වෙනිදාට පෙර ඔබගේ අත්පිටපත අපට බාර දෙන්නට කියලා ආරාධනා ලැබෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට ආරාධනයක් එන්නට පුළුවන් කිසියම් ශාස්ත්‍රීය වාර සංග්‍රහයකින් එහි සංස්කාරක මණ්ඩලයේ සමාජිකයෙක් හැටියට කටයුතු කරන්නට කියලා. මෙන්න මේ වගේ ඊමේල් එකක් ඔබට ලැබුණොත් ඔබ බොහෝ වෙලාවට අර පළවෙනි ඊමේල්ස් වලට සාපේක්ෂව ඔබ ඒවා තර්ජනයක් හැටියට දැකලා විවෘත නොකරම මකා දැම්මා වුණත් මේ ඔබට ලැබෙන ඔපචුනිටි එකක් හැටියට අවස්ථාවක් හැටියට සලකන්නට තියෙන ඉඩකඩ වැඩි. එහෙම සලකන්නට පුළුවන් ඇතැමෙක්. මෙන්න මේ කියන පසුබිම මත ඉඳලා තමයි අපි අද දවසේ අපගේ මෙම මාතෘකාව විලෝපික ප්‍රකාශන හඳුනා ගැනීම පිළිබඳව සාකච්ඡා කරන්නේ. ඒ කියන්නේ මේ එන හැම ඊමේල් එකක්ම මේ එන හැම ආරාධනයක්ම අපිට සැබෑ වාර සංග්‍රහයකින් නැත්නම් නීත්‍යානුකූල වාර සංග්‍රහයකින් එන ආරාධනා හැටියට සලකන්නට පුළුවන්කමක් නැහැ. මොකද මේ අතරේ විලෝපික ප්‍රකාශන කියලා જાතියක් නැත්නම් විලෝපික ප්‍රකාශකයෝ කියලා වර්ගයක් නැත්නම් විලෝපික වාර සංග්‍රහ කියලා වර්ගයක් සිටිනවා ඔබගේ පරීක්ෂණ පත්‍රිකාව ගොදුරු කර ගැනීමේ අරමුණින්. මේ පිළිබඳව තමයි අද අපි මෙම වෙබ් සම්මන්ත්‍රණය හරහා සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මෙහිදී මෙන්න මේ කියන කාරණා ටික අපි කෙටියෙන් මෙම වෙබ් සම්මන්ත්‍රණයේදී ආවරණය කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි මුලින්ම බලමු ඇයි අපි පබ්ලිෂ් කරන්නේ? ප්‍රකාශනය කරන්නේ ඇයි? ඔබ පර්යේෂකයෙක් වශයෙන්, ශාස්ත්‍රඥයෙක් වශයෙන් ඔබගේ මූලිකම පරමාර්ථයක් තමයි ශාස්ත්‍රීය ප්‍රකාශනය නැත්නම් ඇකඩමික් පබ්ලිෂින්. මේ ශාස්ත්‍රීය ප්‍රකාශනය අපි කරන්නේ ඇයි? ඒ තමයි අප විසින් සොයා ගනු ලබන නව දැනුම, නව පර්යේෂණ සොයා ගැනීම බහුතරයේ යහපත සඳහා, පොදු යහපත නැත්නම් common good සඳහා අපි ඒක බෙදා හදාගෙන ඒට තවත් බොහෝ පිරිසකට එම පර්යේෂණ සොයා ගැනීම වලට ප්‍රවේශය සැපයීම. මේ සඳහා තමයි අපි ශාස්ත්‍රීය ප්‍රකාශනය යෙදෙන්නේ. ඒතකොට මේ ශාස්ත්‍රීය ප්‍රකාශනය කියන දේ අයත් වෙන ප්‍රධාන කැටගරි එක තමයි විද්වත් සංනිවේදනය කියලා කියන්නේ. ස්කොලර්ලි කමියුනිකේෂන්. ඒතකොට මේ හරහා සිද්ධ වෙන්නේ මොකද්ද? පර්යේෂකයන් විසින් විද්වතුන් විසින් තමන්ගේ පර්යේෂණ සොයා ගැනීම සහ නව දැනුම අන්‍යයන් සමග හුවමාරු කර ගන්නවා. එතකොට මේවා අවිධිමත් ලෙස කෙරෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ බඳු සම්මන්ත්‍රණයක් කරහා කෙරෙන්නට පුළුවන්. හුවමාරු කර ගන්නවා. බෙදා හදා ගන්නවා ඒ දැනුම සොයා ගැනීම. ඒ වගේ මේවා ප්‍රකාශනයක් හැටියට පළ කරනවා. එතකොට මේ විද්වත් සංනිවේදනයේ එන එක කොටසක් තමයි ශාස්ත්‍රීය ප්‍රකාශනය කියලා කියන්නේ. එතකොට මෙතෙන්දි කෙරෙන්නේ පළ කිරීම හරහා පබ්ලිෂින් කියන කාර්ය හරහා තමන්ගේ නව පර්යේෂණ සොයා ගැනීම, හුවමාරු කර ගැනීම, නැත්නම් බෙදා ගැනීම. එහි අවසාන අරමුණ වන්නේ එය ලෝකයේ නැත්නම් තමන්ගේ විෂය ක්ෂේත්‍රයේ අනුකුත් ඒ විද්වත් ප්‍රජාවට පරිශීලනය සඳහා අවස්ථාව සැලසීම. එතකොට මේ ශාස්ත්‍රීය ප්‍රකාශනයේ යෙදෙනකොට එහින් එමගින්
අරමුණු කරන කාර්යයන් 4ක් තිබෙනවා. ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබ ශාස්ත්‍රීය ප්‍රකාශනයේ යෙදෙනවා නම් මෙන්න මේ කියන කාර්යයන් එමගින් ඉෂ්ට වෙනවා ශාස්ත්‍රීය ප්‍රකාශනයක් කරා. පළවෙනි දේ මොකද්ද? ඔබගේ පර්යේෂණ සොයා ගැනීම ඔබ විසින් කරන ලද දෙයක් බවට ඔබට පිළිගැනීමක් ලැබෙනවා. මේක යම්කිසි ආකාරයක රෙජිස්ට්‍රේෂන් එකක්, ඇක්නොලෙජ්මන්ට් එකක්. ඔබ තමයි මෙම සොයා ගැනීම සිදු කළේ කියලා ඔබට පිළිගැනීමක් ලැබෙනවා. ඒතකොට ඒක ලැබෙන්න නම් ඔබ පර්යේෂණය කළාට පස්සේ ඒක අංගක නිදලා හරියන්නේ නැහැ. ඒක හැකි ඉක්මනින් බෙදා ගන්නට ඕනේ. අනික් අයත් එක්ක. අනික් අයට සොයා ගන්න හැකි වෙන විදිහට ප්‍රකාශයටපත් කරන්න ඕනේ. ප්‍රථම අවස්ථාවකදී ඔබ නව නිෂ්පාදනයක් වගේ දෙයක් කළා නම් මෙම ප්‍රකාශන කර්තව්‍යයට කලින් සමහර විට ඔබ පේටන්ට් බලපත්‍රයක් වගේ දෙයක් ලබා ගන්නටත් ඉඩ තිබෙනවා. මෙම රෙජිස්ට්‍රේෂන් එමෙත ඇක්නොලෙජ්මන්ට් කියන කාර්යය ඉටු කිරීම සඳහා නමුත් ශාස්ත්‍රීය ප්‍රකාශනයට එනකොට අතුවරේ වශයෙන් ඔබ තමයි මෙම කෘතිය නැත්නම් මෙම සොයා ගැනීම කළේ කියන එක සම්බන්ධයෙන් ඔබට අවශ්‍ය කරන පිළිගැනීම ලබා දෙන්නේ එය ශාස්ත්‍රීය ප්‍රකාශනයක පළ කිරීම හරහා. දෙවැනි කාර්යය තමයි ඔබගේ පර්යේෂණයට යම්කිසි වළංගු භාවයක් ලැබෙනවා. ඒකේ ගුණාත්මක භාවය තහවුරු කරනවා. එතකොට මේක කරන්නේ කොහොමද? මේ ශාස්ත්‍රීය ප්‍රකාශනයේ හදවත වගේ කටයුතු කරන අපි කියනවා peer review කියලා. එහෙම නැත්නම් සමීරු සමාලෝචන ක්‍රියාවලිය හරහා. එතකොට ඔබගේ විෂයක් ශාස්ත්‍රයේ තවත් විශේෂඥයෝ කිහිප දෙනෙක් ඔබ නොදන්නා අය මේ ඔබගේ කෘතිය සමාලෝචනයට ලක් කරලා සහතිකයක් දෙනවා මේ නිවැරදි ක්‍රමවේදවලට අනුව සිදු කරන ලද වළංගු ශාස්ත්‍රීය පර්යේෂණයක් මෙය ප්‍රකාශයටපත් කරන්න සුදුසුයි කියලා. එතකොට මේ කියන peer review කියන ක්‍රියාවලිය ශාස්ත්‍රීය ප්‍රකාශනයේදී ඉතාමත්ම වැදගත්. ඒ හරහා ඔබගේ කෘතියට වළංගු භාවයක් ලැබෙනවා. ඒ වගේම තමයි අපි අර කලින් සඳහන් කළා වගේ ශාස්ත්‍රීය ප්‍රකාශනයේ හරහා තමයි ඔබ ඔබගේ පර්යේෂණ සොයා ගැනීම අන්‍යයන් සමග බෙදා හදාගන්නේ. අන්‍යයන්ට ඔබගේ සොයා ගැනීම වලට පිවිසෙන්නට හැකි වෙන්නේ ඇක්සස් කරන්න පුළුවන් වෙන්නේ ඔබ එය ශාස්ත්‍රීය ප්‍රකාශනයක් වශයෙන් පළ කළොත්. ඒ වගේම තමයි අවසාන වශයෙන් හතර වෙනුව මේ ඔබ විසින් පළ කරන ලද ඔබගේ මේ ශාස්ත්‍රීය ප්‍රකාශනය කෘතිය දීර්ඝකාලීනව ඒ විද්වත් ප්‍රජාවට ප්‍රවේශ වෙන්නට හැකි වෙන පරිදි ආරක්ෂා වීම කියන කාරණයක් ශාස්ත්‍රීය ප්‍රකාශනය හරහා සිද්ධ වෙනවා. ඒතකොට මේ ප්‍රිසර්වේෂන් මේ සංරක්ෂණය හරහා තමයි බොහෝ දෙනෙකුට මෙය භාවිත කරන්නට අවස්ථාව ලැබෙන්නේ. ඒ වගේ මේ උපුටා දක්වන්නට සයිට් කරන්නට අවස්ථාව ලැබෙන්නේ. ඊට අමතරව මේ ප්‍රධාන කාර්යයන් හතරට අමතරව ඔබට තවත් අතුරු ප්‍රතිඵලයක් හැටියට ලැබෙනවා ප්‍රතිලාභයක්. ඒකට අපි කියනවා ඇකඩමික් රිවෝඩ්. එහෙම නැත්නම් ශාස්ත්‍රීය සුභ ඵල ප්‍රතිඵල ඔබට ලැබෙනවා. ඔබගේ පත්වීම් වලදී වෙන්න පුළුවන්, ඔබගේ උසස් වීම් වලදී වෙන්න පුළුවන්, සම්මාන ලැබීමේදී, ඔබ පර්යේෂණ ආධාර සඳහා අයදුම් කිරීමේදී ඔබට මේ බඳු ශාස්ත්‍රීය ප්‍රකාශන සිදු කර තිබීම ඔබට රිවෝඩ් එකක් හැටියට, සුභ ඵලයක් හැටියට එහි ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒතර මෙන්න මේ කියන අරමුණු පෙරදරි කරගෙන තමයි ඔබ ශාස්ත්‍රීය ප්‍රකාශනයේ යෙදෙන්නේ. ඊළඟට අපි බලමු මේ විලෝපික ප්‍රකාශන කියන්නේ මොනවද කියලා. ඊට කලින් මම කැමති ඔබට මේ විලෝපිකය කියන්නේ නැත්නම් විලෝපනය කියන්නේ මොනවද කියන එක පිළිබඳව දැනුම්වත් කරන්න. මම සත්ව විද්‍යාඥයෙක් හෝ ජීව විද්‍යාඥයෙක් නොවුණා. විලෝපිකය කියලා කියන්නේ සරල ලෙසම කියනවා නම් එක් ජීවියෙක් විසින් තවත් ජීවියෙක් එනත තමන්ගේ ගොදුර මරලා අනුභව කිරීමේ යම්කිසි ජෛව විද්‍යාත්මක අන්තර් ක්‍රියාවක් කියලා තමයි මෙය සරල ලෙස නිර්වචනය කරලා තිබුණේ. විලෝපිකයා කියන්නේ කවුද? නැත්නම් විලෝපනය කියන්නේ ප්‍රිඩේෂන් කියන්නේ නැත්නම් ප්‍රිඩේටර් කෙනෙක් කියන්නේ කවුද? ඒත් මේ සඳහා මේ විලෝපිකයන් ස්වභාවයෙන්ම සකස් වෙලා තියෙනවා. ඔවුන්ගේ ඉන්ද්‍රියන් ශක්තිමත් නිය දත් ඔවුන්ට පිටලා තිබෙනවා. ඔවුන්ට හොඳ පෙනීමක් තියෙනවා, ඉවක් තියෙනවා, ඇසීමක් තිබෙනවා. ඔවුන් දඩයම් කරන ක්‍රමවේදයක් තිබෙනවා. ඒ වගේම ඔවුන්ට පරිසරයට ගැලපෙන්නට අනුවර්තනය වෙන්නට පුළුවන්. ඒතකොට මේ බඳු ක්‍රමවේදයකින් තමයි මේ සත්ව ලෝකයේදී විලෝපිකයා ක්‍රියාත්මක වෙන්නේ. ඔහුගේ විලෝපික ක්‍රියාවලිය, විලෝපනය කියන ක්‍රියාවලිය ඔහු පටන් ගන්නේ ඔහු ආහාර සොයන්නට පටන් ගන්නවා, සර්ච් කරනවා. එතෙන්දී ඔහුට ගොදුරක් ඔහු සොයාගත්තට පස්සේ ඒ ගොදුර ඔහු මොකද කියන්නේ කිසියම් තක්සේරුවකට ලක් කරනවා. තක්සේරුවකට ලක් කරලා එයාට හිතුනොත් එහෙම මේ ගොදුර මට ග්‍රහණය ගන්න පුළුවන් කියලා ඊළඟ පොත ගන්න මේ ගොදුර පසුපස බැඳලා ගිහිල්ලා ඒ ගොදුර අල්ලගෙන එය භුක්ති විඳීම සිද්ධ කරනවා. ඒතකොට මේක තමයි
විලෝපිකයෙක් විසින් සිදු කරනු ලබන ක්‍රියාව වෙන්නේ. ඒතර මේ සංකල්පය අපි යම් පමණකට ඔළුවේ තියාගෙන විලෝපික ප්‍රකාශකයෙක් කියන්නේ කවුද කියන එක පිළිබඳව අපි සොයා බලන්නට උත්සාහ කරමු. ඒතර මේ විලෝපික ප්‍රකාශකයා කියලා කියන්නේ අපි මීට මද වේලාවකට කලින් කතා කරපු අර ශාස්ත්‍රීය ප්‍රකාශනයේදී ඔබ යම්කිසි කාර්යයන් කීපයක් බලාපොරොත්තු වෙනවා කියලා අපි කිව්වනේ. ඔබගේ කෘතියට හිමි අයිතිවාසිකම ලබා ගැනීමේ සිට එය සංරක්ෂණය කිරීම, බෙදා හදා ගැනීම සිට ඔබට ලැබෙන ප්‍රතිලාභ දක්වා. ඒතකොට මෙන්න මේ කියන අභිලාෂයන්ගෙන් ඔබ ශාස්ත්‍රීය ප්‍රකාශනයේ යෙදෙනකොට මේ විලෝපික ප්‍රකාශකය මොකද කරන්නේ? මෙම ඔබගේ මෙම අභිලාෂයෙන්, මේ අභිලාෂය අත් වශයෙන් කියනවා නම් බොහොම සාධාරණ නිර්ව්‍යාජ අභිලාෂයක්. මේ අභිලාෂයෙන් අයුතු ප්‍රයෝජන ගන්නට සූදානම් වෙච්ච ප්‍රකාශකයෝ කාණ්ඩයක් ඉන්නවා. ඒත් මෙන්න මේගොල්ලන්ට තමයි අපි විලෝපිකයෝ වශයෙන් හඳුන්වන්නේ මෙන්න මේ කියන කාණ්ඩය. මේගොල්ලෝ මේ විලෝපික ප්‍රකාශකයෝ කියලා කියන්නේ සරලවම කියනවා නම් අත් වශයෙන්ම ඌට එහෙම නැත්නම් වංචාකාරී ව්‍යාපාරිකයෝ පිරිසක්. මොවුන් විශේෂයෙන්ම උපයෝගී කරගනු ලබන්නේ මීට දශක දෙකකට වගේ ප්‍රථම මේ ශාස්ත්‍රීය ලෝකයට හඳුන්වලා දුන්නු මේ විවෘත ප්‍රවේශය කියන නැත්නම් ඕපන් ඇක්සස් කියලා අපි හඳුන්වන මොඩලයේ ප්‍රකාශන ආකෘතිය. ඒතකොට මේ විවෘත ප්‍රවේශය ගැන බොහෝ වෙලාවට ඕපන් ඇක්සස් පිළිබඳව දන්නවා ඇති. සරලවම කියනවා නම් ඕපන් ඇක්සස් වලදී කරන්නේ මොකද? දැන් සාම්ප්‍රදායික ශාස්ත්‍රීය ප්‍රකාශනයේදී කරන්නේ ප්‍රකාශනයක් පළ කළාම උදාහරණයකට අපි ගත්තොත් එහෙම ශාස්ත්‍රීය වාර සංග්‍රහයක ඔබ ලිපියක් පළ කළාම ඔබ එම ලිපිය එම සංග්‍රහවට බාර දුන්නට පස්සේ ඔබගෙන් ඒ සංග්‍රහව මුදලක් අය කරන්නේ නැහැ. ඔබට මුදලක් ගෙවන්නේ නැහැ. ඔවුන් එම අත්පිටපත සමාලෝචනය කරලා එය ප්‍රකාශයට පත් ගන්න සුදුසුත් එක තියනවා නම් ඒ ඔවුන්ගේ ශාස්ත්‍රීය සංග්‍රහය පළ කරලා ඊළඟට එය පුස්තකාලවලට හෝ පාඨකයන්ට අලෙවි කරලා එයින් ආදායමක් අරගන්න. නමුත් ඕපන් ඇක්සස් කියන ක්‍රමයේදී සිද්ධ වෙන්නේ මොකද්ද? ඒකේ අනිත් පැත්ත ඒ තමයි පාඨකයාට ඔබගේ ප්‍රකාශනය නොමිලේ බලන්නට පුළුවන්. නමුත් ප්‍රකාශකයාට ඒ සඳහා වැයවන වියදම අත්රුවරයාගෙන් තමයි අය කරගන්නේ. මේක බොහෝ වෙලාවට කරන්නේ ආටිකල් ප්‍රොසෙසිං චාර්ජස් එහෙම නැත්නම් APC කියන කතෘගෙන් කරනු ලබන යම්කිසි අය කිරීමක් හරහා. ඒතකොට මෙන්න මේ කියන ප්‍රකාශන ආකෘතිය අපි ඕපන් ඇක්සස් පබ්ලිෂින් මොඩල් එක කියලා කියනවා. ඒතකොට මේ ප්‍රකාශන ආකෘතිය හරහා පසුගිය දශක දෙකක පමණ කාලයේ සිට ශාස්ත්‍රීය ප්‍රකාශන පළ වෙනවා. ඒතකොට මේකට එක ප්‍රධාන හේතුවක් තමයි අත් වශයෙන් කියනවා නම් කියන්නේ පර්යේෂකයන් විසින්ම ඒගොල්ලන්ගේ මූවමන්ට් එකක්, ඒගොල්ලෝ ව්‍යාපාරයක්, ඒගොල්ලන්ගෙන් මූවමන්ට් එකක් ආවා. අපි පළ කරනු ලබන ප්‍රකාශන අපින් නොමිලේ අරගෙන ග්‍රන්ථ ප්‍රකාශකයෝ නැත්නම් සංග්‍රහ ප්‍රකාශකයෝ අධික ලාභ ලබනවා. ඇතැම් වෙලාවට තමන්ගේ ආයතනයටවත් එම සංග්‍රහවට දායක වෙන්න බැරි නම් තමන් කරපු පර්යේෂණය තමන්ගේ ආයතනයේ ප්‍රජාවටවත් බලන්න පුළුවන් කමක් නැහැ. ඒතර ඒ බඳු තත්වයක් තුල අපි මෙම මේ සාම්ප්‍රදායික ප්‍රකාශන මොඩලෙන් ඔබට ගිහිල්ලා මේ බඳු ඕපන් ඇක්සස් ක්‍රමයකට යමු. මොකද කතෘවරු නොමිලේ අත්පිටපත ලබා දෙනවා නම්, ඊළඟට සමාලෝචකයෝ රිවියවර්ස්ලා ඒවා නොමිලේ බලනවා නම්, ස්වේච්ඡාවෙන් මේ සංස්කාරක මණ්ඩලවල වැඩ කරනවා නම්, එයි වාණිජ්‍ය ප්‍රකාශකයෙක් විතරක් මේන් ලාභ ලබන්නේ කියලා. ඒතකොට මේ කියන මේ ව්‍යාපාරයේ මූවමන්ට් එක හරහා තමයි ඕපන් ඇක්සස් කියන සංකල්පය ආවේ. ඒතකොට මේකට හැඩ ගැහිලා ඊළඟට ප්‍රකාශකයෝ කලේ මොකද්ද? සම්ප්‍රදායික ප්‍රකාශකයෝ එහෙමනම් ඔබට ඔබගේ පේපර් එක පර්යේෂණ ලිපිය විවෘත ප්‍රවේශය හරහා පළ කරන්නට අවශ්‍ය නම් ඔබගෙන් අපි ගාස්තුවක් අය කරනවා කතෘවරයාගෙන්. එම ගාස්තුව ඔබට අපට ගෙවුවට පස්සේ අපිට පුළුවන් ඔබගේ ලිපිය ඕනම කෙනෙකුට නොමිලේ පරිශීලනය කරන්න අවස්ථාවක් ලබා දෙන්න කියලා. ඒතකොට මෙන්න මේ කියන ඕපන් ඇක්සස් මොඩල් එක වැරදි විදිහට යොදාගෙන මෙන්න විලෝපික ප්‍රකාශකයෝ තමන්ගේ ප්‍රකාශන විවෘත ප්‍රවේශ මොඩලයේ පළ කරනවා. ඒ නිසා ඒ සඳහා ඔබ අපට මුදලක් ගෙවිය යුතුයි, ආටිකල් ප්‍රොසෙසිං චාර්ජ් එකක් ගෙවිය යුතුයි කියන මේ ක්‍රමවේදය තමයි මූලික වශයෙන් අනුගමනය කරන්නේ විලෝපික ප්‍රකාශකයෝ. ඒතකොට මේගොල්ලෝ බලාපොරොත්තු තමයි මුදල් ලිපීම. දැන් සාම්ප්‍රදායික ශාස්ත්‍රීය ප්‍රකාශනයේ මූලිකම ගුණාංගය තමයි කෘතියේ ගුණාත්මකභාවය ආරක්ෂා කරනවා peer review එහෙම නැත්නම් සමීරු සමාලෝචන ක්‍රියාවලිය හරහා. නමුත් මෙම ප්‍රකාශකයන්ගේ මූලික අරමුණ මේ කෘතියේ ගුණාත්මකභාවය නෙවෙයි, මුදල් ලිපීම. ඒ නිසාම ඔවුන් ඔබට ව්‍යාජ පොරොන්දු ලබා දෙනවා. අපි ඔබගේ අත්පත්‍රිකාව දින දෙකක් ඇතුළත, පැය 72ක් ඇතුළත, සති දෙකක් ඇතුළත සමාලෝචනය කරලා
සති දෙකක් ඇතුළත ප්‍රකාශයටපත් කරමු. ඒතකොට මේ වගේ ව්‍යාජ පොරොන්දු ලබා දෙනවා. එහෙම නැත්නම් අපගේ ශාස්ත්‍රීය සංග්‍රහයේ ඉම්පැක්ට් ෆැක්ටර් එක බලපෑම් සාධකයේ මෙන්න මේ වගේ ඉහළ මට්ටමක තියෙනවා. අපි මෙන්න මේ වගේ ජාත්‍යන්තර අනුක්‍රමණිකා කරන සේවාවන් වල වෙබ් ඔෆ් සයන්ස් වෙන්න පුළුවන්, ස්කෝපස් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ තැන්වල අපේ ජර්නල් එක ඉන්ඩෙක්ස් වෙනවා. කියලා මේ කතුවරුන්ව නොදැනුවත් කතුවරුන්ව මුලා කරනවා. ගොඩක් වෙලාවට මේකට ග්‍රහණයට ලක් වෙන්නේ මේ තරුණ පර්යේෂකයෝ කියලා අපි කියන early career researchers ලව වුන් මෙහිදී ඉලක්ක කරගනු ලබනවා. එසේ කරමින් ඔවුන් මොකද කරන්නේ? ඇතැම් ප්‍රකාශකයෝ අත්පිටපත භාර දෙන අවස්ථාවේදීම ඒ කතෘ ගාස්තු අය කරගන්නවා. සාමාන්‍යයෙන් වෙන්නේ open access මොඩලේ වාර සංග්‍රහාවක් නම් ගුණාත්මක වාර සංග්‍රහාවක් නම් අත්පිටපත ඇගීමට ලක් කළාට පස්සේ තමයි ඒ ප්‍රකාශයට පත් කිරීමට සුදුසුයි කියලා තීරණය කළාට පස්සේ තමයි ආටිකල් ප්‍රොසෙසින් charges මෙතන කතුරුන්ගෙන් ඒ ගාස්තු අය කරගන්නේ, කතෘ ගාස්තු අය කරගන්නේ. නමුත් මේ බඳු විලෝපික ප්‍රකාශකයෝ ඇතැම් ප්‍රකාශකයෝ මුලින්ම මේ ගාස්තු අය කරගන්නවා. එහෙම නැත්නම් කෙටි කාලෙකින් ඔබට දැනුම් දීලා මේ අනුමත වුණා කියලා ඔබගෙන් මුදල් ලබා ගැනීම සිදු කරනවා. නමුත් මේ මුදල් ලබා ගත්තා වුණාට ඒ පොරොන්දු ආකාරයට අර කියන සමීරු සමාලෝචන සේවාව ලබා දෙන්නේ නැහැ. එතම මේ කෘතිය ප්‍රකාශයටපත් නොකරම මුදල් අරගෙන මාරු වෙන්නට පුළුවන්. තවත් කෙනෙක් කිසිදු ආකාරයක සංස්කරණ සමාලෝචන ක්‍රියාවලකින් තොරවම ඔබගේ කෘතිය පළ කරන්නට ඉඩ තිබෙනවා. එතකොට අපි සඳහන් කළා වගේ මෙම ප්‍රකාශන ඇත්තට මේ විලෝපික ප්‍රකාශන බිහි වෙන්නට තුඩු දෙන එක ප්‍රධානම සාධකයක් තමයි අපි අර කලින් සඳහන් කරපු මේ විවෘත ප්‍රවේශ මොඩලයේ ප්‍රකාශන ආකෘතිය. ඒතකොට ඒකත් එක්කම මේ අන්තර්ජාල තාක්ෂණ එකතු වීම හරහා ඕනම කෙනෙකුට Taman ප්‍රකාශකයෙක් හැටියට පෙනී සිටින්නට පුළුවන්. පබ්ලිෂින් හවුස් එකක් නැති වුණාට වෙබ් අඩවිය සකස් කරගෙන ඒ හරහා ප්‍රකාශකයෙක් හැටියට පෙනී සිටීමෙන් අත්පිටපත් ලබාගෙන අන්තර්ජාලය හරහා යම් කිසි ප්‍රකාශනයක් පලා කරගෙන යාමේ හැකියාව තිබෙනවා. ඒ වගේම තවත් හේතුවක් තමයි මේ විලෝපික ප්‍රකාශන බිහි වෙන්න අපේ මේ ශාස්ත්‍රීය ලෝකයේ තිබෙන එක්තරා මේ මනෝභාවයක් තමයි publish or perish කියන පළ කරනු නැත්නම් වෙනසෙනු කියන මේ මනෝභාවය. මේකෙදි මොකද්ද කරන්නේ? ශාස්ත්‍රඥයින්ට පර්යේෂකයන්ට පීඩනයක් එල්ල කරනවා. ඔබට ඔබගේ ශාස්ත්‍රීය ජීවිතයේ කැරියර් එකේ ඔබට සාර්ථක වෙන්න ඕන නම් ඔබ වැඩියෙන් ප්‍රකාශයට පත් කරන්නට සිද්ධ වෙනවා කියලා. එතකොට විශේෂයෙන්ම මේ මනෝභාවය සහිතව කෙනෙක් උත්සාහ කරනවා නම් ප්‍රකාශයට පත් කරන්න යම් කිසි පහසුවෙන් ප්‍රකාශයට පත් කරන්නට පබ්ලිෂර් කෙනෙක්ව සංග්‍රහයක් සොයා ගන්න. ඒ වගේ කෙනෙක් මේ බඳු විලෝපික ප්‍රකාශකයෙකුගේ බොදුරක් බවට පත් වෙන්නට ඉඩ කඩ තිබෙනවා. ඔබ කවුරුත් පුරුදු මේ බඳු චක්‍රලේඛයක් කරහා වුණා සමහර වෙලාවට සිද්ධ කරන්නේ එක්තරා ආකාරයකට අපිට අපගේ උසස් වීම සඳහා පත්වීම සඳහා වැඩියෙන් ප්‍රකාශන කටයුතු සිදු කරන්න. එතකොට මේ බඳු අවශ්‍යතාවයක් තිබෙන කෙනෙක්ට නොදැනුවත් භාවය තිබුණොත් එහෙම සමහර වෙලාවට විලෝපික ප්‍රකාශකයෙක් මේ බඳු අවශ්‍යතාවයක් තිබෙන කෙනෙක් වුණත් තමන්ගේ ඉලක්කයක් බවට පත් කරගන්නට ඉඩ තිබෙනවා. ඒ වගේම තමයි තවත් හේතුවක් මේ ශාස්ත්‍රීය ප්‍රකාශන ලෝකයේ යම්කිසි ඒකාධිකාරයක් තිබෙනවා. නිෂ්පාදකයෝ 14ක් විසින් පමණක් ප්‍රකාශන හැසිරවීම තුළ ප්‍රකාශන පළ කිරීම තුළ ඒවලට ඉහළ මිලා නියම වීම නිසා බොහෝ දෙනෙකුට මේම ප්‍රකාශන වලට දායක වෙන්නට ප්‍රවේශ වෙන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒතොර ඒ හරහා වුන් ලිහිසියෙන් ලාභදායීව පළ කරන්නට පුළුවන් ශාස්ත්‍රීය ප්‍රකාශන වලට යොමු වෙන්නට ඉඩ කඩ තිබෙනවා. ඒ වගේම තමයි අපවැනි සංවර්ධනය වෙන රටවල් වලට බටහිර රටවල් වල පර්යේෂණ ප්‍රකාශන වලට ප්‍රවේශ වෙන්නට ඒවයි මොනවද පළ වෙන්නේ කියලා දැනගන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපට අපේ රටවල් වල ඉන්න පර්යේෂකයින්ට හොඳ ගුණාත්මක පර්යේෂණයක් කරන්න අවස්ථාව අඩුයි. ඒ නිසා මේවා ගුණාත්මක සංග්‍රහයක පළ කරගන්නට ලැබෙන අවස්ථාව අඩු වීම නිසා ඔවුන්ව යම්කිසි කොන්වීමක් සිදු වෙනවා. ඒ බඳු කොන්වීමකදී මේ විලෝපික ප්‍රකාශකයෝ මේ අවස්ථාවලින් ප්‍රයෝජන අරගන්නට උත්සාහ කරනවා. එතකොට මේක හරියට නිකන් සන්ධ්‍යා කාලෙදී වීදි කොනක ඉඳලා කතා කරනවා වගේ අපිත් එක්ක සංග්‍රහ ලිපියක් පළ කරමුද කියලා ආරාධනා කරන තත්වයකට විලෝපික ප්‍රකාශකයෝ එන්නට පුළුවන්. ඒ බඳු ඊමේල් තමයි අපි අර ආරම්භයේදී දුටුවේ. එතකොට මේ බඳු විලෝපික ප්‍රකාශන
වර්ග ගණනාවක් හඳුනා ගන්නට පුළුවන්. එතකොට මේ අතරින් කිහිපයක් මම මෙහි ලැයිස්තුගත කරලා තිබෙනවා. මෙහිදී අපි විශේෂයෙන්ම මෙම සම්මන්ත්‍රණය තුල වැඩි අවධානයක් යොමු කරන්නේ මේ යටතේ අපි සාකච්ඡා කරන්න වැඩි අවධානයක් යොමු කරමින් විලෝපික වාර සංග්‍රහ පිළිබඳව. නමුත් ඊට අමතරව hijacked journals, නැත්නම් විලෝපික පොත් සහ පරිච්ඡේද, ඒ වගේම විලෝපික සම්මන්ත්‍රණ, නිස්සාර ප්‍රකාශක මේ බඳු විලෝපික ප්‍රකාශන වර්ග ගණනාවක් තිබෙනවා. මේ විලෝපික වාර සංග්‍රහ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් අනිකුත් ප්‍රකාශන වර්ග ගැනත් කෙටියෙන් සඳහන් කිරීමක් කරන්නට බලාපොරොත්තු වෙනවා. එතකොට මේ විලෝපික වාර සංග්‍රහ කියන එක පිළිබඳව බොහෝ වෙලාවක් අපි කතා කළා. ඒ නිසා සහ මේ විශේෂ ලක්ෂණ අපි ඉදිරියේදී කතා කරන නිසා එහිදී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කතා කරන්නට අවස්ථාව මම තියාගන්නම්. නමුත් සරල ලෙසම ඔබ මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ විලෝපික වාර සංග්‍රහ කියලා කියන්නේ අර බැටළුවම පොරවාගත්තු වෘකෙක් වගේ ඔබගෙන් ඉහළ කතුරු ගාස්තුවක් අය කරලා නමුත් ඔබ ඒ බලාපොරොත්තු වෙන සේවාව ලබා දෙන්නේ නැති කූට ප්‍රකාශකයෝ වර්ගයක්. සරලවම කියනවා නම් මොවුන් සමීරු සමාලෝචන ක්‍රියාවලියකට ලක් කරන්න නැහැ කියලා කියන්නේ ඔබ කියන්නේ ඔවුන්ට ලැබෙන ඕනෑම කුණු ගොඩක් ඒ එලෙසින්ම ප්‍රකාශයට පත් කරනවා. ඒතකොට මේ හරහා වෙන්නේ මොකද්ද? මේ ශාස්ත්‍රීය සාහිත්‍ය කියන එක ඇකඩමික් ලිටරේචර් කියන එක අපවිත්‍ර වීමක් සිදු කරන මූලික ප්‍රකාශන වර්ගයක් තමයි මෙම විලෝපික වාර සංග්‍රහ කියලා කියන්නේ. ඊළඟට ඒ වගේම තවත් තියෙනවා වාර සංග්‍රහ වර්ගයක්. මේවත් විලෝපික වාර සංග්‍රහ වගේම දෙයක්. නමුත් මේවලට අපි කියනවා hijacked journals එහෙම නැත්නම් කොල්ලකාරී වාර සංග්‍රහ කියලා. දැන් විලෝපික වාර සංග්‍රහයක් කියලා කියන්නේ ඒ අතර වශයෙන් ගොඩක් වෙලාවට අලුතෙන්ම අලුත් වාර සංග්‍රහ නාමයක් යටතේ පටන් ගන්න. එහෙම නැත්නම් පවතින වාර සංග්‍රහයක නමට බොහොම ළඟින් යන සමීපව යන ටයිටල් එකක්, ජර්නල් ටයිටල් එකක් හඳුන්වා දෙමින් අලුත් වාර සංග්‍රහයක් හැටියට එනවා. නමුත් මේ කොල්ලකාරී වාර සංග්‍රහ hijacked journals වලින් කරන්නේ මොකද්ද? ප්‍රසිද්ධ හොඳින් ස්ථාපනය වෙච්ච අව්‍යාජ වාර සංග්‍රහයක ඒ සංග්‍රහයේ ව්‍යාජ පිටපතක් ලෙස පෙනී සිටිනවා. අර නීත්‍යානුකූල සංග්‍රහයේ නාමය එලෙසම පාවිච්චි කරනවා. ඒ සංග්‍රහයේ ISSN අංකය එලෙසින්ම පාවිච්චි කරනවා. ඒ පබ්ලිෂිං හවුස් එකේ ලිපින එහෙම්මම පාවිච්චි කරනවා. තව විදිහකට කියනවා නම් මුල් සංග්‍රහයේ ඔරිජිනල් ටයිටල් එකේ වෙබ් අඩවිය, එහි බ්‍රෑන්ඩ් නේම් එක, සන්නාමය කොල්ලකාරී සංග්‍රහ විසින් ඇබ්සෝබ් කරලා ඒක අවශෝෂණය කරලා තවත් ඒ හා සමානම එම සංග්‍රහ විදිහටම පෙනී සිටිමින් ව්‍යාජ වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් කතුවරුන්ගෙන් මුදල් අය කරමින් අර කලින් සඳහන් කරපු ආකාරයට විලෝපික සංග්‍රහක ස්වභාවයෙන් ක්‍රියාත්මක වෙනවා. දැන් උදාහරණයක් හැටියට මේ සංග්‍රහව මේ තිරේ දිස් වෙන මේ අයිස්ලන්තයේ ග්ලැසියොලොජිකල් සොසයිටි එකේ සංග්‍රහව තමයි මේ දකුණු පැත්තේ තිබෙන නීත්‍යානුකූල සංග්‍රහව. ඒතකොට මේ සංග්‍රහයේ නමින් මේ ISSN එකෙන්ම එම ඉම්පැක්ට් ෆැක්ටර් එකම අලෙවි කරමින් කොල්ලකාරී සංග්‍රහයක් තවමත් තිබෙනවා. ඒතකොට මේ සංග්‍රහව පෙනී සිටින්නේ නීත්‍යානුකූල සංග්‍රහයක් විදිහට. ඒතකොට මේ සංග්‍රහ දෙකම අද වෙනකොට ප්‍රකාශයටපත් වෙනවා. මේකේ තියෙන බොහොම මේ හාස්‍යෝත්පාදකම වැඩි තමයි මම ගිහිල්ලා Google සෙවුම් යන්ත්‍රයේ මේ සංග්‍රහව ජෝකුල් ජර්නල් මම හිතන්නේ නම ඒ විදිහට මම සර්ච් කළාම පළමුවෙන්ම එන හිට් එක තමයි කොල්ලකාරී වාර සංග්‍රහව. දෙවෙනුවට එන්නෙත් ඒක, තුන්වෙනුවට තමයි ඔරිජිනල් සංග්‍රහව මේ Google වල ඉන්ඩෙක්ස් වෙන්නේ. එතකොට ඒ නිසා අපි Google search එකක් කළා වුණත් ඉස්සෙල්ලාම ආවා කියලා මේක අව්‍යාජ සංග්‍රහයක් කියලා පිළිගන්නට බැහැ මෙම උදාහරණය අනුව. ඉතින් ඒ නිසා මෙබඳු කොල්ලකාරී වාර සංග්‍රහات මේ ශාස්ත්‍රීය ලෝකයේ තිබෙනවා. ඒ වගේම තමයි තවත් විලෝපික ප්‍රකාශන වර්ගයක් තමයි විලෝපික නැත්නම් කූට සම්මන්ත්‍රණ කියන ඒවා. මේගොල්ලෝ පෙනී සිටින නීත්‍යානුකූල ශාස්ත්‍රීය සම්මන්ත්‍රණ වගේ. නමුත් බොහොම දුර්වල අසංවිධානාත්මක සම්මන්ත්‍රණයක් තමයි පවත්වාගෙන යන්නේ. සමහර වෙලාවට අවදානයක් වෙන්නේ නැති සම්මන්ත්‍රණයක් පිළිබඳව ඇඩ්වර්ටයිස් කරලා, ස්පීකර්ස්ලා පිළිබඳව ඇඩ්වර්ටයිස් කරලා පේපර්ස් කෝල් කරනවා. ඒ වගේම තමයි ඉදිරිපත් වෙන පිටපත් පේපර්ස් ඇබ්ස්ට්‍රැක්ට්ස් මේවා නිසි ආකාරයට සමාලෝචනයට ලක් කරන්නේ නැහැ. එහෙම නැත්නම් ඇතැම් අවස්ථාවලදී
සම්මන්ත්‍රණය කල් ගියා කියලා කියනවා. එහෙම නැත්නම් අවලංගු වුණා කියලා කියනවා. ලියාපදිංචි ගාස්තු නැවත ගෙවීමක් කරන්නේ නැහැ. මෙබඳු සම්මන්ත්‍රණ වලට ගිය අයගේ අත්දැකීම් තිබෙන ලිපි ගණනාවක් මම කියෙව්වා. ඒ වලට ගියාම මේ වගේ සමහර වෙලාවට සම්මන්ත්‍රණයට සහභාගී වෙන පේපර් ප්‍රසන්ටර් තමයි මුලින්ම ගිහිලා පැය භාගයක් විතර සම්මන්ත්‍රණේ වාඩි වෙලා ඉන්නේ. කවුරුවක්වත් නැහැ. පැය භාගයක් විතර ගියාට පස්සේ කෙනෙක් දෙන්නේ සංවිධායකයෝ ඇවිල්ලා මේක ආරම්භ කරනවා. සමහර වෙලාවට හෝටලේ ෆ්‍රන්ට් ඩෙස්ක් එක දන්නෙත් නැහැ මෙහෙම කොන්ෆරන්ස් එකක් තියෙනවා කියලා. ඒතර මේ බඳු විලෝපික සම්මන්ත්‍රණ, කූට සම්මන්ත්‍රණ පවත්වාගෙන යනවා. මේවා බොහෝ වෙලාවට උසස් අධ්‍යාපන ආයතන හෝ විද්වත් සංගමයකින්, ප්‍රොෆෙෂනල් ලර්න් සොසයිටි එකකින්, ඇසෝසියේෂන් එකකින් කරන වලට වඩා කිසියම් පෞද්ගලික ආයතන වලින් සංවිධානය කරනු ලබන සම්මන්ත්‍රණ. ඒතර මේ වගේ සම්මන්ත්‍රණ මේ බඳු සංවිධායකයෝ වර්ෂයකට 100,000 ගාණක් සංවිධානය කරනවා. ඒතර මේ සම්මන්ත්‍රණ වලට ගිය අයගේ අදහස් කියවලා බලනකොට මට මතක් වුණ එක දෙයක් තමයි කුඩා කාලේ අපි තාමත්ම ආසාවෙන් කියවපු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ මඩොල් දුව යොවුන් නවකතාවේ එක තැනක එනවා මේ සුරංචියා කියලා පුද්ගලයෙක් බොහොම කාලයකට පස්සේ ගමට ඇවිල්ලා මගඩි නාටකය කියලා එකක් පෙන්නලා ගමේ මිනිස්සුන්ගේ සල්ලි එකතු කරගෙන නාට්‍ය නොපෙන්වා අතරමැද නවත්තලා පැනලා යනවා. ඒතර මෙන්න මේ වගේ දෙයක් තමයි මේ විලෝපික කූට සම්මන්ත්‍රණ වලදී සිද්ධ වෙන්නේ. ඒතර මේ බඳු සම්මන්ත්‍රණ සංවිධානය කරන සංවිධායකයෝ ඉන්නවා. මම ඍජුවම කියන්නේ නැහැ මොවුන් මේ බඳු අය කියලා. නමුත් මේ අයගේ මේ ගති ලක්ෂණ දැක්කාම සමහර වෙලාවට අපිට සැක කරන්නට පුළුවන් මෙහෙම වෙන්න පුළුවන් කියලා. මොකද අවුරුද්දකට ඉවෙන්ට්ස් 3000ක් සංවිධානය කරලා කියනවා මෙම සංවිධායකය කියන්නේ දවසකට අනුව ගාන ඉවෙන්ට්ස් 10ක්වත් සංවිධානය වෙනවා. ඒකට අපි දන්නවා එක සම්මන්ත්‍රණයක් සංවිධානය කරගන්න කොච්චර අපහසුද කියලා. ඒකට කොහොමද මෙච්චර විශාල ප්‍රමාණයක් කරන්නේ? ඒ වගේම තමයි පෙබරවාරි 10 11 තියෙන සම්මන්ත්‍රණයට අදටත් ඔබට පුළුවන් ඊයේ වෙනකොටත් මට පුළුවන් ඇබ්ස්ට්‍රැක්ට් එකක් සබ්මිට් කරන්න. තව දවස් 10යි තියෙන්නේ. එතකොට මේවා කොහොමද ඇගීමට ලක් කරන්නේ? මේ වගේ දේවල් හරහා අපිට මේ වගේ අයව අඳුන ගන්න පුළුවන්. ඒතකොට මේ තව එක්කෙනෙක් ඉන්නවා මේ වගේ ප්‍රකාශන ආයතනයක් තියෙනවා ඔමික්ස් ඉන්ටර්නැෂනල් කියලා. මොවුන් ශාස්ත්‍රීය වාර්ෂික 700කට වැඩි ප්‍රමාණයක් පළ කරනවා. ඒ වගේම වසරකට 10 ගණනක් සම්මන්ත්‍රණ සංවිධානය කරනවා. පසුගිය වර්ෂයේ 2019 දී ඇමරිකානු අධිකරණයක් විසින් මෙම ප්‍රකාශකයව බ්ලැක් ලිස්ට් කරලා ඔහුගෙන් ඩොලර් මිලියන 50ක වන්දියක් ලබා ගැනීම සඳහා වන නඩු තීන්දුවක් පවා ලබා දුන්නා. ඒතර මේ වගේ සංවිධායකයෝ ඉන්නවා කූට සම්මන්ත්‍රණ සංවිධානය කරන. ඒතර මේ බඳු අය ගැන අපි සැලකිලිමත් වෙන්නට ඕනේ විලෝපික ප්‍රකාශන වර්ගයට ගැනීම. ඒතර තවත් පිරිසක් තමයි විලෝපික ග්‍රන්ථ ප්‍රකාශයට පත් කරන අය. එහෙම නැත්නම් පරිච්ඡේද ප්‍රකාශයට පත් කරන අය. දැන් අපි ඕනම කෙනෙක් කැමති අපි හොඳ ශාස්ත්‍රීය ග්‍රන්ථයක් පළ කරන්න අපේ ලියපු ග්‍රන්ථයක් අපි ඒකට ISBN එකක් ලැබෙනවා. ඒ ලෝකේ රටේ ප්‍රධාන පෙළේ පුස්තකාලයක රාක් ඒක ලස්සනට රාකගත වෙලා තියෙනවා. දකින්න අපි කවුරුත් කැමති. ඒතර මෙන්න මේ කියලා අභිලාෂයෙන් වැඩි ප්‍රයෝජන අරගෙන මේ විලෝපික ප්‍රකාශකව මොකද කරන්නේ? ඔබගේ ප්‍රකාශනය සමාවින්න මේ බාහිරින් කිසියම් සබ්දයක් එහෙම උත්සාහ කරන්නම් එය විලුප්ත කරන්න. ඒතර මේගොල්ලෝ මොකද කරන්නේ? අපි ඔබගේ අත්පිටපත ප්‍රකාශයට පත් කරනවා. හැබැයි අපිට ඔබ මුදල් ගෙවන්නට ඕනේ. ඔබ මුදල් ගෙවුවොත් අපි එය සමාලෝචන ක්‍රියාවලියකට ලක් කරලා එය ප්‍රකාශයට පත් කරනවා කියලා කතුරයාගෙන් මුදල් අරගන්නවා. එහෙම නැත්නම් අනිත් පැත්තෙන් කතුරයාට කියනවා ප්‍රකාශයට පත් කරලා තියෙන දැන් මේක ඔබ මේකේ පිටපත් මිලදී ගන්න වැඩි ප්‍රමාණයක් අරගන්න. ඔබගේ ආයතනයේ පුස්තකාලයට දාන්න. කියලා ඉවරලා කතුරයාට බලපෑම් කරනවා පිටපත් මිලදී ගන්න කියලා. ඒ වගේම කතුරයාගේ ප්‍රකාශන අයිතියක් මෙම සමාගම සතු කරගන්නවා. එතකොට ගොඩක් වෙලාවට මේකට ඉලක්ක වෙන පිරිසක් තමයි මේ ආචාර්ය උපාධි වගේ පශ්චාත් උපාධි නිබන්ධන කරන අය. මේ උපාධි නිබන්ධනයේ අවසන් කරපුවාම ඒගොල්ලන්ට ආරාධනා ලිපියක් ලැබෙනවා ඔබගේ උපාධි නිබන්ධනය අපගේ ආයතනයේ ප්‍රකාශයටපත් කරන්න කියලා. එහෙම ආරාධනා ඇතැම් විට ඔබට ලැබිලා ඇති. ඒත් මේ අය කරන්නේ මොකද? කිසිදු සමාලෝචන ක්‍රියාවලකින් තොරව එම උපාධි නිබන්ධනය එලෙසින්ම පළ කරනවා. දැන් උපාධි නිබන්ධනයක් අපි මොනෝග්‍රාෆ් එකක් හැටියට කෘතියක් හැටියට පළ කරනකොට ඒක පොතකට ගැලපෙන්න මුද්‍රිත ග්‍රන්ථයක තත්ත්වයට ගැලපෙන්න ඒක සකස් කරනවා. සෝදුපත් පරීක්ෂා කරනවා, සමාලෝචනය කරනවා, සංස්කරණය කරනවා. ඒතකොට බඳු කිසිවක් නොකර අත්පිටපත එලෙසින්ම උපාධි නිබන්ධනය එලෙසින්ම පළ කරනවා. මොකද උපාධි නිබන්ධනයක් කියලා කියන්නේ unpublished ප්‍රකාශිත ප්‍රකාශනයක්. ප්‍රකාශිත ලේඛනයක් වඩ පත් වෙනකොට එහි සංස්කරණ ක්‍රියාවලිය සිද්ධ වෙන්න ඕනේ. ඒකවත් සිද්ධ වෙන්නේ නැති. ඒතකොට මේ බඳු අය ඉන්නවා. මේ අතර ඉන්නවා නිස්සාර ප්‍රකාශකවල වැනිටි ප්‍රෙස් කියලා වර්ගයක්. මේගොල්ලෝ විලෝපික ප්‍රකාශකයෝ වගේ සමීරු සමාලෝචනයේ යෙදෙනවා කියන පොරොන්දුව දෙන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ අපි සමීරු සමාලෝචනයක් කරන්නේ නැහැ. සියලුම සංස්කරණ කටයුතු සෝදු පරීක්ෂා කටයුතු ඔබ විසින් සිදු කළ යුතුයි කියලා කියනවා. නමුත් මේගොල්ලෝ ප්‍රකාශය වශයෙන් කටයුතු කරනවා ප්‍රකාශන හිමිකමත් පවරා ගනිමින්. එතන මේ බඳු විලෝපික පොත් සහ පරිච්ඡේද පළ කරන
පිරිසක් මේ විලෝපික ප්‍රකාශක අතර ඉන්නවා. මේ අය පිළිබඳවත් ඔබ යම් සැලකිය යුතු අවධානයක් යොමු කරන්නට ඕන ශාස්ත්‍රීය පර්යේෂණයකට. මෙතනින් පස්සේ අපි උත්සාහ කරන්නේ අපිට ඉතුරු වෙලා තිබෙන කාලය තුළ මේ විලෝපික ප්‍රකාශනයක් හඳුනාගන්නේ කොහොමද කියන එක පිළිබඳව සාකච්ඡා කරන්න මෙහිදී මූලික වශයෙන්ම විලෝපික වාරසංගරා සම්බන්ධයෙන් තමයි අපි වැඩි අවධානයක් යොමු කරන්නේ. මෙතනදී මූලික වශයෙන්ම සඳහන් කරන්න ඕන කාරණය තමයි මේ විලෝපික ප්‍රකාශන නිර්ව්‍යාජ සැබෑ ප්‍රකාශන වලින් වෙන් කර හඳුනා ගන්න ඉතාමත්ම දුෂ්කරයි. මොකද මේගොල්ලෝ බොහොම ජෙනුයින් විදිහට තමයි බොහොම නිර්ව්‍යාජ විදිහට තමයි මේගොල්ලෝ පෙනී සිටින්නේ. ඉතින් ඒ නිසා හඳුනා ගැනීම තරමක් අපහසු වෙන්නට පුළුවන්. නමුත් අපි ඉදිරියේදී කතා කරන යම් යම් කරුණු කාරණා නිර්ණායක ඔබට පාදක කරගන්නට පුළුවන්. කිසියම් ප්‍රකාශනයක් පිළිබඳව ඔබට සැකයක් ඇති වුණොත් එහෙම එය විලෝපික ප්‍රකාශනයක්ද විලෝපික වාරසංගරාවක්ද කියන එක පිළිබඳව තහවුරු කර ගන්නට. විලෝපික වාරසංගරාවන්හි එක ප්‍රධාන ලක්ෂණයක් තමයි අපි අර මුලින්ම මෙම ඉදිරිපත් කිරීමේ මුලින්ම දැකපු ආකාරයේ ඊමේල් පණිවිඩ ඔබගේ කිසිදු ඔබ විමසීමක් කරන්නේ නැතුව ඔබ අහන්නේ නැතුව ඔබට මේ බඳු ඊමේල්ස් එනවා. unsolicited emails. ඒතර මේ ඔබට විතරක් නෙමෙයි විශාල පිරිසකට එවන ස්පෑම් ඊමේල්ස්. මේ හරහා කරන්නේ මොකද්ද? ඔබට ලිපි සම්පාදනය කරන්න කියලා ආරාධනා කරනවා. ඒතර සාමාන්‍ය ශාස්ත්‍රීය වාරසංග්‍රහයක් මේ විදිහට කතුරුන් පසුපස යමින් ලිපි සම්පාදනය කරන්න කියලා එකිනෙකාට වෙන වෙනම ආරාධනා කරන්නේ නැහැ. ඔවුන් කරන්නේ ඔවුන්ගේ වාරසංගරාව පළ කරනකොට එහි call for papers කියලා පළ කරනවා. එහෙම නැත්නම් පොදුවේ පළ කරනවා කිසියම් සම්මන්ත්‍රණයකදී සමුන්ගේ වාරසංගරාව පිළිබඳව දැනුවත් කරනවා. ඒතර ඒ බඳු ක්‍රමවේදයක් තමයි යන්නේ. නමුත් මෙහෙම ආරාධනයකින් තොරවම ලිපි එවමින් ඔබට ආරාධනා කරනවා නම් ඒක විලෝපික වාරසංගරාවක් වෙන්නට තිබෙන ඉඩකඩ වැඩි. ඒතර මෙතෙන්දී දැන් මේ තව උදාහරණයක් අරගෙන තිබෙනවා. මේක අඳුර ගන්න පුළුවන්. ඔබට සමහරවිට ඔබ බොහොම ආධුනික පර්යේෂකයෙක් වෙන්නට පුළුවන්. ඔබ පළ කළේ ඔබගේ පළවෙනි ලිපිය හෝ සම්මන්ත්‍රණ පත්‍රිකාව වෙන්න පුළුවන්. ඔබ ඉදිරිපත් කළේ හැබැයි ඔබට බොහොම ගෞරවයක් දීලා චාටු බස් පාවිච්චි කරලා ෆ්ලැටරින් ලැන්ග්වේජ් එක පාවිච්චි කරලා ඉවරලා ඔබට ග්‍රීට් කරලා ඔබ වැනි බොහොම සම්භාවනාවට පාත්‍ර වූ කතුවරයෙක්ගෙන් අපිත් ලිපියක් ගන්න කැමතියි කියලා ඔබට ආරාධනා කරන්න පුළුවන්. මේක අපි අර කුඩා කාලේ ඉගෙන ගත්තු කපුටා සහ කේජු කෑල්ල කතාවේ එන නරියා කපුටාව වර්ණනා කරලා කේජු කෑල්ල දැහැගත්තා වගේ බොරු ප්‍රශංසා කරලා චාටු බස් හරහා ඔබව කොළඹවා ගන්නට පුළුවන් මේ බඳු ඊමේල් හරහා. මේ බඳු අවස්ථාවකදී ඔබ යම්කිසි සැලකීමක් වීමකට ලක් විය යුතුයි. මොකද ඔබට තියෙන ඔබ පිළිබඳ තක්සේරුවක්. එතකොට මේගොල්ලෝ මොකද මාව මේ අනවශ්‍ය ලෙස වර්ණනා කරන්නේ මුරුන් ගාත්ති තියන්නේ ඇයි කියන එක පිළිබඳව කල්පනා කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම තමයි මම අර කිව්වා වගේ ගොඩක් වෙලාවට මේ බඳු වාරසංගරාවන් ඉලක්ක කරන්නේ ගොඩක් වෙලාවට early career researchers ලා. ඒ වගේම මේගොල්ලෝ පොරොන්දු වෙනවා අපි ඉතාමත්ම කෙටි කාලයක් තුළ මේ සංගරාව පළ කරනවා කියලා. පැය ගණන් වලින් සති ගණන් වලින් දින ගණන් වලින් පොරොන්දු වෙනවා peer review process එක බොහොම ඉක්මනින් අපි සිදු කරලා ඉවරලා අපි සංගරාව පළ කරනවා කියලා. ඒතකොට මේකත් සමහර වෙලාවට කෙනෙක්ව ඉලක්කගත වෙන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් අපි ආචාර්ය උපාධි වගේ හදාරනකොට අපේ උපාධි නිබන්ධනය අපි බාර දෙන්න ඉස්සෙල්ලා අපේ වාචික පරීක්ෂණයට පෙර අපිට සිද්ධ වෙනවා ශාස්ත්‍රීය සංගරා ලිපි දෙක තුනක් පළ කරන්න. ඒතකොට අපිට කෙටි කාලයක් තියෙනවා. ඒතකොට ඒ වගේ කාලෙක අපි කැමති ඉක්මනට ලිපියක් පළ කරගන්න. ඒතකොට ඒ වගේ අවශ්‍යතාවයක් තිබෙනකොට අපිව නොදැනුවත්වම වුණත් මෙම විලෝපික වාරසංගරාවල ගොදුරක් බවට පත් වෙන්න පුළුවන්. උන්ගේ උගුල් වලට අපි අසු වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි සමහර අවස්ථාවලදී මේ බඳු විලෝපික වාරසංගරා පැහැදිලිව කියන්නේ නැහැ ආටිකල් ප්‍රොසෙසින් චාර්ජස් කීයද, author fee එක කීයද කියලා කියන්නේ නැහැ. නොමිලේම අත්පිටපත බාර දෙන්න පුළුවන් වගේ තමයි පෙන්වන්නේ. නමුත් දින කිහිපයකට පස්සේ අනුමත වුණා අත්පිටපත කියලා. දැන් අපිට මුදල් ගෙවන්න කියලා ඉවරලා දෙවනුව සඳහන් කරන්නට පුළුවන්. ඒ වගේම තමයි අත්පිටපත පිළිගැනීම ඒක රිවිව් වුණාද ඒක ඇක්සෙප්ට් වුණාද නැද්ද කියන එක පිළිබඳව තකා මුල ඉඳලම කතුවරයෙන් මුදල් අය කරන්න පුළුවන්. ඒ වගේම තමයි මෙම මුදල් අය කිරීම අව්‍යාජ ඕපන් ඇක්සස් ජර්නල්ස් තියෙනවානේ. ඇත්ත වශයෙන්ම හොඳ සමාලෝචන ක්‍රියාවලියක් කරන ඕපන් ඇක්සස් ජර්නල්ස් තියෙනවා. ඒ වෙලෙදි කරන්නේ කතුවරයාගෙන් මුදල් අය කර ගන්නවා ආටිකල් ප්‍රොසෙසින් චාර්ජ් එකක් විදිහට. සමහර වෙලාවට මේවා ඩොලර් 100 ගානකින් දහස් ගානකින් වෙන්න පුළුවන් මෙම අය කර ගැනීම. ඒතකොට මේ බඳු අය කිරීම වලට සාපේක්ෂව මේ විලෝපික වාරසංගරා ඇතැම් වෙලාවට ඩොලර් 50ක් වෙන්නට පුළුවන්. ඒතකොට ඒ වගේ බොහොම සුළු මුදලක් අය කරන්නේ. ඒතර බඳු ක්‍රමවේදයක් ඒගොල්ලෝ අනුගමනය කරන්නට පුළුවන්. ඒ වගේම තමයි මේගොල්ලන්ගේ හැමෝම මේගොල්ලෝ අනිවාර්යෙන් වෙබ් අඩවිය පවත්වාගෙන යනවා. මේ වෙබ් අඩවියට ගිහිල්ලා බලුවම අපිට පේනවා මේක ප්‍රොෆෙෂනල් වෙබ් අඩවියක් නෙවෙයි කියලා. මේක යම් යම් භාෂා මේ වැරදි තියෙනවා.
මෙතන ප්‍රොෆෙෂනල් වෙබ් අඩවියක්ද නැද්ද කියන එක ඒ සංගරාව පළ කරන මේ රටේ සංස්කෘතිය අනුව වෙනස් වෙන්නට පුළුවන්, මේ තාක්ෂණය අනුව වෙනස් වෙන්නට පුළුවන්. පෙනුමෙන්ම විතරක් මනින්න බෑ. නමුත් අපි අතුරට ගිහිල්ලා බලනකොට අපිට පේනවා මේකේ තිබෙන අඩුපාඩු, වැරදි, ස්පෙලිං මිස්ටේක්ස් තියෙන දේවල්, වෙබ් අඩවිය හරහා ඒගොල්ලෝ දැන්වීම් වල තියෙන භාෂාවේ අඩුපාඩු, ව්‍යාකරණයේ අඩුපාඩු. එතකොට ඒ බඳු වෙබ් අඩවියේ අඩුපාඩු තියෙනවා නම් ඒගොල්ලෝ කොහොමද පියර් රිවිව් එකක් හරියට කරන්නේ, සංස්කරණයක් හරියට කරන්නේ අපේ පිටපතට කියන එක පිළිබඳව ඔබට හිතන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ඔබ මුලා කරන්න අපි කවුරුත් දන්න අපේ විෂයක් ශාස්ත්‍රයේ ප්‍රධාන පෙළේ අව්‍යාජ ඔරිජිනල් ජර්නල් එකක සංග්‍රහාවක නමට ළඟින් යන නමක් පාවිච්චි කරන්න පුළුවන්. අපි එකපාරට දැක්කට අපිට අඳුර ගන්න බෑ වෙන් කරලා මේක ඔරිජිනල් එකද මේක විලෝපික වාර සංග්‍රහාවද කියලා. ඒ වගේම තමයි මේ සංස්කාරක මණ්ඩලය පිළිබඳ සම්පූර්ණ විස්තර ලබා දෙන්නේ නැහැ. සමහරවිට to be announced තාම announce කරලා නැහැ. නැත්නම් නම විතරයි තියෙන්නේ. යාගේ affiliation එක නැහැ. යා කොහෙද වැඩ කරන්නේ කියලා නැහැ. යාගේ සුදුසුකම් නැහැ. සමහර අවස්ථාවලදී මෙබඳු විලෝපික වාර සංග්‍රහවල තමන්ගේ නම ඇතුල් වෙලා තියෙනවා කියලා සමහර පර්යේෂකයෝ විද්වතුන් දන්නෙත් නැහැ. ඒ ඔවුන් නොදැනුවත්ව ඔවුන්ගේ නම ඇතුළත් කරලා තිබෙන අවස්ථාවල් තිබෙනවා. තවත් කෙනෙක් විමසුවොත් තමයි දන්නේ මේ තමන්ගේ නම තමුණු නොදැනුවත්ව ඇතුළත් කරලා තිබෙනවා කියලා. ඒතකොට මෙන්න මේ වගේ ලක්ෂණ මේ විලෝපික වාර සංග්‍රහවන් වල තිබෙනවා. ඒ වගේම තමයි මේගොල්ලන්ට ස්ථිර ලිපිනයක් නැහැ. ගොඩක් වෙලාවට ලිපිනයක් නිවැරදිව දෙන්නේ නැතුව තැපැල් පෙට්ටිය PO box එක තමයි සාමාන්‍යයෙන් දෙන්නේ. එතකොට මේ වගේ ක්‍රමවේද ඒගොල්ලෝ අනුගමනය කරනවා. මොකද මේක ව්‍යාජ ඌට වංචාකාරී ප්‍රකාශකයනේ. ඉතින් ඒ නිසා මේ බඳු ක්‍රමවේද අනුගමනය කරනවා. අපිට දැක්කහම එකවරම අපිට පෙනී යනවා මේක මේ අලුත් ප්‍රකාශනයක්, මෑතකාලීන ප්‍රකාශනයක් කියලා. මොකද Tamanට නුහුරු ග්‍රන්ථ නාමයක්, සංග්‍රහ නාමයක්. පොද ඔබ බොහෝ දෙනෙක් ශාස්ත්‍රඥ පර්යේෂක හැටියට ඔබගේ විෂයක් ක්ෂේත්‍රයේ ප්‍රධාන පෙළේ වාර සංග්‍රහ මොනවද කියන එක දන්නවා. ඒතකොට අපිට පෙනී යන්න පුළුවන් මේක නව ප්‍රකාශනයක්. ඒ වගේම ඔබ සංග්‍රහාවේ ඇතුළට ගිහිල්ලා බැලුවොත් එහෙනම් මේකේ කරන්ට් ඉෂුස් ආකයිව්ස් ගිහිල්ලා බැලුවම පේනවා මේකේ ලිපි බොහොම කුඩා ප්‍රමාණයේ පළ වෙලා තියෙන්නේ තාම 14යි. නමුත් මේකවල ජාත්‍යන්තර වාර සංග්‍රහයක් කියලා කියනවා. ඒතකොට මේ බඳු ලක්ෂණ දැක ගන්නට පුළුවන්. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ඕනම සංග්‍රහාවක තියෙනවා කිසියම් විෂයපතයක්, ස්කෝප් එකක් තියෙනවා, ආවරණය කරන ක්ෂේත්‍රයක් තිබෙනවා. ඒක සමහරවිට මේ විලෝපික ප්‍රකාශකයෝ කියනවා අපි මෙන්න මේ විෂයක් ක්ෂේත්‍ර ගැන තමයි පළ කරන්නේ කියලා. නමුත් ඇතුළට ගිහිල්ලා බලුවම අපිට පේනවා පළ වෙලා තියෙන ලිපි අර සංග්‍රහාවේ විෂයපතෙන් පරිබාහිර ලිපි පළ වෙලා තිබෙනවා. ඒකත් අපිට සලකා බලන්න පුළුවන් එක කාරණයක් හැටියට මේ බඳු විලෝපික වාර සංග්‍රහාවක් අඳුරා ගැනීමෙන්. ඒ වගේම තමයි ඒගොල්ලෝ කියනවා ඒගොල්ලෝ මේ සංග්‍රහාවේ ඒගොල්ලෝ කියනවා මේ අපි පවත්වාගෙන යනවා කියලා ඉතාමත්ම ඉහළ ඇක්සෙප්ටන්ස් රේට් එක. සාමාන්‍යයෙන් හොඳ ශාස්ත්‍රීය වාර සංග්‍රහාවක ඇක්සෙප්ටන්ස් රේට් එක කියන්නේ අපි අපිටපත් 10ක් බාර දුන්නා නම් ඒකෙන් සමාලෝචන ක්‍රියාවලියෙන් පස්සේ පළ කරන ප්‍රමාණය තමයි 5ක් වෙන්න පුළුවන්, 6ක් වෙන්න පුළුවන්, 150ක 60 වගේ තමයි ඇක්සෙප්ටන්ස් රේට් එකක් තියෙන්නේ. නමුත් විශාල يعني ಭಾರತದ හැම අපිටපතම වගේ පළ කරන ස්වභාවයක් තියෙනවා නා ඇක්සෙප්ටන්ස් රේට් එක හයි කියලා ඉහළ මට්ටමක තියෙනවා කියලා ඉවල ඔබට ආරාධනා කරනවා. ඒ නිසාම අපිටපත බාර දෙන්න අපිට ලැබෙන අපිටපත වැඩි ප්‍රමාණයක් අපි පළ කරනවා කියලා ඒකත් ඔබට ටිකක් සැක සහිතව බලන්නට කාරණයක්. ඒ වගේම තමයි ඊමේල් එක කරහා අපිටපත එවන්න කියලා කියනවා. දැන් ගොඩක් සංග්‍රහවලට බඳු ඕපන් ඇක්සස් ජර්නල්ස් වලට ඔන්ලයින් මේ ආටිකල් සබ්මිෂන් සිස්ටම් එකක් තියෙනවා. ඒ හරහා තමයි අපි පිටපත බාර දෙන්නේ. එතකොට අපිට හැම අවධියක්ම ට්‍රැක් කරන්න පුළුවන් දැන් සංග්‍රහව කොතනද තියෙන්නේ, රිවිව් වෙනවද, ඇක්සෙප්ට් වුණාද, රිජෙක්ට් වුණාද යන ආදී වශයෙන්. නමුත් ඊමේල් එක කරහා දුන්නාම අපිට එහෙම ට්‍රැක් කරන්න බෑ. ඒක යවුවා ඊට පස්සේ අපිට ඇක්නොලෙජ්මන්ට් එකක් ආවොත් එහෙමයි, නැත්නම් එහෙමයි මොකද උනේ කියන එක අපි දන්නේ නැහැ. නමුත් මේක අපිට නිවැරදි සාධකයක් විදිහට පාවිච්චි කරන්න බෑ. මොකද මේ වෙනකොට මේ ඔන්ලයින් සබ්මිෂන් සිස්ටම්ස් තියෙනවා, ඕපන් ඇක්සස් බුදුකාංග හරහා. ඒ නිසා මේ විලෝපික ප්‍රකාශකයෝ ඒ බඳු සිස්ටම්ස් පාවිච්චි කරනවා. නමුත් යම් මට්ටමකට අපිට මේ සාධකයක් සලකන්න පුළුවන්. ඒ වගේම තමයි ප්‍රධාන සංස්කාරකවරයෙක්ව සංග්‍රහකට තෝරගන්න මේ විෂයක් ක්ෂේත්‍රය සහ පිළිබඳව මූලික කියන්නේ විශේෂඥ දැනුමක් තියෙන කෙනෙක්ව තමයි සංස්කාරකවරයෙක් හැටියට තෝරගන්නේ. නමුත් අපි බැලුවම සමහර වෙලාවට අපිට පේනවා මේ අපි පළ කරන්න බලාපොරොත්තු වෙන සංග්‍රහයේ සංස්කාරකවරයා එම විෂයක් ක්ෂේත්‍රයට හාත්පසින්ම වෙනස් සංග්‍රහවක නැත්නම් සංග්‍රහ කිහිපයකත් ප්‍රධාන සංස්කාරකවරයෙක් විදිහට සේවය කරනවා. ඒකට ඒකත් අපිට අවධානය යොමු කරන්න ඕනේ, සැලකිලිමත් වෙන්න ඕනේ කාරණාවක්. කොහොමද තමන්ගේ විෂයක් ක්ෂේත්‍රයෙන් සම්පූර්ණයෙන් පරිබාහිර වෙනස් සංග්‍රහවකත් මේ සංස්කාරකවරයා කටයුතු කරන්නේ. ඒත් එහෙම සංග්‍රහවක කියන්නේ කටයුතු කරනවා කියලා කිව්වොත් එහෙනම් මේක පොඩ්ඩක් අපිට විලෝපික වාර සංග්‍රහයක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ වගේම තමයි මේ සංග්‍රහයේ එඩිටෝරියල් පොලිසි එක අපැහැදිලි. පැහැදිලිව කියන්න ඕනේ අපේ සංග්‍රහයේ ආචාර ධර්ම මොනවද? කර්තෘවරුන් විසින් අනුගමනය කළ යුතු දේවල් මොනවද? සමාලෝචකයන්ගේ ආචාර ධර්ම මොනවද? සංස්කාරකවරුන්ගේ වගකීම් මොනවද? මේවා පැහැදිලිව කියන්නට ඕනේ. මේකේ පාරදෘශ්‍ය භාවයක්, ට්‍රාන්ස්පරන්සි එකක් තියෙන්නට ඕනේ. ඒතකොට ඒ බඳු මේ සංස්කරණ ප්‍රතිපත්තිය එඩිටෝරියල් පොලිසි එක අපැහැදිලි නම්
එතන ගැටලුවක් තියෙනවා. ඒ වගේම තමයි මේගොල්ලෝ කියනවා අපේ සංග්‍රහයේ ඉම්පැක්ට් ෆැක්ටර් එක මේ වගේ කියලා ඉහළ ඉම්පැක්ට් ෆැක්ටර් එකක් පෙන්නනවා. නැත්නම් අපේ සංග්‍රහය මෙන්න මේ වගේ අනුක්‍රමනිකා සේවාවන් වල ඉන්ඩෙක්ස් වෙනවා කියලා කියනවා. ඒතකොට මේවත් ගොඩක් වෙලාවට බැලුවාම මේ විලෝපික වාර සංග්‍රහවන් විලෝපික ප්‍රකාශන ක්ෂේත්‍රයත් එක්කම එහි අතුරු ප්‍රතිඵල හැටියට මේ ව්‍යාජ බලපෑම් සාධක හදාගෙන තියෙනවා. false impact factors, false indexes හදාගෙන තියෙනවා. අර කියන්නේ බොරුවෙන් ජීවත් වෙන මිනිස්සු එක බොරුවක් වහගන්න තවත් බොරු ගොඩක් කියනවා වගේ විලෝපික වාර සංග්‍රහවල මොකද කරන්නේ? තමන්ගේ ඒ කරන බොරුව වහගන්න ව්‍යාජ බලපෑම් සාධක ගෙනල්ලා පෙන්නනවා. මෙන්න මේ ඉම්පැක්ට් ෆැක්ටර් එකක් අපිට තියෙනවා. ඒකේ මෙන්න මේ මට්ටමේ අපි ඉන්නේ. මෙන්න මේ වගේ මේ වගේ අනුක්‍රමනිකා සේවාවන් වල අපි ඉන්ඩෙක්ස් එකකට බලන් ගියාම ඒවත් ව්‍යාජ සේවාවක්. ඒ වගේම තමයි බලපෑම් සාධකය ගැන ඉම්පැක්ට් ෆැක්ටර් එක ගැන කතා කරනවා. හැබැයි සංග්‍රහව තාම පබ්ලිෂ් වෙන්න අරගෙන ටයිටල් එක අවුරුදු 2කට වැඩි නැහැ. දෙකක් තුනක් වගේ. ඒක සාමාන්‍යයෙන් ඔබ දන්නවා ඉම්පැක්ට් ෆැක්ටර් එක ගණනය කරන්න නම් ලිපියක් පළ වෙලා අවුරුදු 2ක් විතර වගේ ගියාට පස්සේ තමයි ඒක අනික් අය විසින් පරිශීලනය කරලා සයිට් කරලා අපිට ඉම්පැක්ට් ෆැක්ටර් එක ගණනය කරන්න පුළුවන් වෙන්නේ. නමුත් නව සංග්‍රහයක් වුණත් ඉම්පැක්ට් ෆැක්ටර් එක කියනවා නම් එතන ගැටලුවක් කොහොමද මේක සිද්ධ වෙන විද්‍යාත්මක ක්‍රම පිළිබඳ ගැටලුවක් තිබෙනවා. ඉතින් ඒ නිසා මේ බඳු කාරණා පිළිබඳව ඔබ සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි මේක ඕපන් ඇක්සස් ජර්නල් එකක් කියලා කියමින් ඔබට කියනවා ප්‍රකාශන හිමිකම කොපිරයිට් එක ඒගොල්ලන්ට ට්‍රාන්ස්ෆර් කරන්න කියලා. සාමාන්‍ය ඕපන් ඇක්සස් ජර්නල් එකක් නම් ඔබ කොපිරයිට් එක කතුරුට තියාගන්න පුළුවන්. මොකද කතුරුනේ මේ පළ කරන්න අවශ්‍ය කරන මුදල ගෙවන්නේ. ඊට පස්සේ අපිට කරන්නේ සාමාන්‍යයෙන් ක්‍රියේටිව් කොමන්ස් වගේ ලයිසන්ස් එකක් කරා මේ පාඨකයාට තියෙන අයිතිවාසිකම් මොනවද? එයාට මේක බලන්න පුළුවන්, මේක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්, මේක යූස් කරන්න පුළුවන් කියන ඒ අයිතිවාසිකම් ටික අපි ලබා දෙනවා. මොකද ඕපන් ඇක්සස් වල මූලික අරමුණ වෙන්නේ මොකද්ද? අවසාන වශයෙන් මේ අපේ කෘතිය පරිශීලනය කරන කෙනාට කිසිදු බාධාවකින් තොරව භාවිත කරන්නට පුළුවන් වෙන්න ඕනේ කියලා. මේ ප්‍රකාශන හිමිකම පැවරීමේ තියෙන මේ අවදානම තමයි යම් කිසි වෙලාවක ඔබට මේ අත්පිටපත ඉවත් කරගන්න අවශ්‍ය වුණොත්, විත්ඩ්‍රෝ කරගන්න අවශ්‍ය වුණොත් ඒකටත් ගාණක් ගෙවන්න වෙනවා අපහු ගමනක් විලෝපික ප්‍රකාශකයට. උන් කියනවා ප්‍රකාශන හිමිකම අපේ සතු අයිති වෙන්නේ ඔබට ඉවත් කරගන්න ඕන නම් අපිට ගෙවන්න කියලා. ඒකට සමහර වෙලාවෙදී අසුකාලීන විලෝපික වාර සංග්‍රහයක් වශයෙන් හඳුනාගෙන තමුන්ගේ ලිපිය ඉවත් කර ගැනීමේදී පවා කතුරුවරු ගැටලු වලට මුහුණ පාන අවස්ථාවන් තිබෙනවා. ඒ වගේම තමයි ඔවුන් කියනවා ගොඩක් වෙලාවට අපි ඉන්ටර්නැෂනල් ජර්නල් එකක් කියලා. නමුත් ඔබේ විෂයක් ක්ෂේත්‍රයේ ඔබ දන්න ප්‍රසිද්ධ ප්‍රධාන පෙළේ කතුරුවරුන් මේකට ලිපි සපයපු බව පේන්නේ නැහැ. ඒ වගේම ඔබ මෙම ලිපි ඇතුළට ගිහිල්ලා බැලුවොත් එහෙම කියවලා බැලුවොත් එහෙම මේ අන්තර්ගතයේ පිළිබඳ විශාල ගැටලු තියෙනවා. ගුණාත්මක භාවයම අවම ලිපි දැක ගන්න පුළුවන්. මොකද නිවැරදි සමාලෝචන ක්‍රියාවලියකට ලක් වෙලා නැහැ. මේ තිබුණු මේවායි භාෂාව පිළිබඳව ගැටලු තිබෙනවා. මේවා විමර්ශන ලැයිස්තුව ගත්තාම ඒවා නිවැරදිව ඒ APA වැනි ඒ බඳු ස්ටයිල් වලට අනුකූලව සකස් වෙලා නැහැ කියලා දැක ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒක ගුණාත්මක බවින් අවම ලිපි පළ වෙලා තියෙනවා අපිට දැක ගන්නට පුළුවන්. ඒ නිසා මම යෝජනා කරනවා සංග්‍රහාවක් මේ බඳු සංග්‍රහාවකින් ආරාධනයක් ආවොත් එහෙම මේ ඇතුළට ගිහිලිවලා සාම්පල කීපයක් ලිපි කීපයක් බලන්න. ඒ වගේම තමයි සංග්‍රහාවක් නම් සාමාන්‍යයෙන් පළ කරන කාලක්‍රමානුගත ක්‍රමයක් තියෙනවා. මාසිකව, ත්‍රිමාසිකව, අර්ධවාර්ෂිකව ආදී වශයෙන් මේගොල්ලෝ කියන්නේ කොච්චර කාලයක සැරයක්ද ගහන්නේ කියලා. මේක අත්‍යවශ්‍යම සාධකයක් නෙමෙයි. මොකද අන්තර්ජාලය හරහා ඕපන් ඇක්සස් ක්‍රමයට පළ කරනවා නම් අපිට එක ලිපියක් තිබුණා වුණත් සමහර වෙලාවට පළ කරන්න පුළුවන්. නමුත් ප්‍රකාශන කාලානුක්‍රමය සමහර වෙලාවට අපහැදිලි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ බඳු විලෝපික වාර සංග්‍රහයන් හඳුනා ගැනීම සඳහා ඒවා ලැයිස්තුගත කරන ලද බ්ලැක් ලිස්ට් තිබෙනවා. ඒ බඳු බ්ලැක් ලිස්ට් එකක මේ විලෝපික වාර සංග්‍රහය ලැයිස්තුගත වෙලා තිබෙනවා. ඒකත් අපිට එක සාධකයක් විදිහට හඳුනන්න පුළුවන් විලෝපික වාර සංග්‍රහයක් හඳුනා ගන්න. ඒ වගේම තමයි අවසාන වශයෙන් කිව්වොත් එහෙම ඔබ දන්නෙත් නැහැ, ඔබගේ සගයෝ ඔබගේ කලීග්ස්ලා දන්නෙත් නැහැ මෙහෙම සංග්‍රහයක් තියෙනවා කියලා. ඒගොල්ලන්ට ආගන්තුකයි මේ ටයිටල් එක. ඒතර ඔබට අහලා බලන්න පුළුවන් මෙහෙම සංග්‍රහයකින් ආරාධනයක් ඇවිල්ලා තිනවා. ඒක ඔබ දන්නවද කියලා. ඒගොල්ලෝ දන්නේ නැහැ කියලා කිව්වොත් එහෙම පොඩ්ඩක් ඔබට වැඩිපුර සොයා ගැනීමක් කරන්නට සිද්ධ වෙනවා. මේක අලුත් සංග්‍රහයක්. ඒ නිසා මේක අපි විශ්වාස කළ හැකි මට්ටමේ අව්‍යාජ සංග්‍රහයක්ද එහෙම නැත්නම් විලෝපික වාර සංග්‍රහයක්ද කියලා. මම ඊළඟට උදාහරණ කිහිපයක් ඔබට කෙටියෙන් පෙන්වන්නම්. මම කියන්නේ මේ සංග්‍රහව විලෝපික වාර සංග්‍රහයක් කියලා. මොකද මේක ඇතැම් විලෝපික වාර සංග්‍රහ බ්ලැක් ලිස්ට් වල ලිස්ට් වෙලා තිබුණ එකක් නෙවෙයි. නමුත් බැලුමට එහෙම වෙන්න පුළුවන් කියලා අපිට සස්පෙක්ට් කරන්න පුළුවන්. ඒ නිසා මම මේක නම් කරනවා possible predatory journal එකක් කියලා. මේකෙන් මම පොඩි උදාහරණ කිහිපයක් පෙන්නන්නම්. මේ සංග්‍රහව ගත්තාම International Journal of Advanced Study and Research Work කියන සංග්‍රහව මේක පුද්ගලික ප්‍රකාශකයෙක් ප්‍රකාශන පත් කරන open access journal එකක්. මේගොල්ලෝ කියන මූලිකම කතාවක් තමයි සියලුම විෂයක් ක්ෂේත්‍රවල ඕනම විෂයක් ක්ෂේත්‍රයක සංග්‍රහයක් අපි පළ කරනවා කියන එක. ඒතර ඒක තවදුරටත් දැක ගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ රිසර්ච් ස්කෝප් එක සහ මේ සංග්‍රහයෙන් ආවරණය කරන මාතෘකා මොනවද කියලා ගත්තාම ඔබට පේනවා ඇති. ඒගොල්ලෝ කියනවා author may choose below topics or any other subject.
ඕනෑම දෙයක් ගැන මේ සංග්‍රහයට ලිපියක් ලියන්න පුළුවන්. ඒක මේ ඇඩ්වර්ටයිසිං ඇග්‍රිකල්චර් වල ඉඳලා සූලොජි දක්වා. ඒක මැද්දේ ටෙලිකමියුනිකේෂන්ස් තියෙනවා, ටෙක්ස්ටයිල් තියෙනවා, පොපියුලේෂන් ස්ටඩීස් තියෙනවා, සිවිල් ඉංජිනේරින් තියෙනවා, චයිල්ඩ් රයිට්ස් තියෙනවා, බොටනි, කෙමිස්ට්‍රි, විවිධ විෂය ක්ෂේත්‍රවල. එතකොට මෙවඳු පුළුල් ක්ෂේත්‍රයක ඇත්තටම වාර සංග්‍රහාවක් මේක මැනේජබල්ද? මෙහෙම විවිධ ක්ෂේත්‍රවලින් ලිපියනකොට මේවා අරගෙන එක වාර සංග්‍රහාවක මේක පළ කරන්න ගුණාත්මක භාවයෙන් ඉහළ වාර සංග්‍රහාවක් හැටියට පළ කරන්න පුළුවන් ද? මේක අනික මාසිකට වතාවක් පළ වෙන වාර සංග්‍රහාවක්. මේ මට්ටමට මේක පළ කරන්න පුළුවන් ද කියන එක පිළිබඳව යම් කිසි සැකයක් අපිට සාධාරණ සැකයක් උපදවා ගන්නට පුළුවන් මේගොල්ලන්ගේ මේ සංග්‍රහාවේ අරමුණු සහ ආවරණය දිහා බැලුවාම. ඒ වගේම තමයි මේ එඩිටර්, චීෆ් එඩිටර් සහ එඩිටෝරියල් බෝඩ් එක ගත්තාම මේක එඩිටෝරියල් බෝඩ් එකේ ඉන්නවා 120ක විතර වගේ පිරිසක්. රිවිවර්ස්ලා තවත් පිරිසක් ඉන්නවා. විශාල පිරිසක් ඉන්නවා. ඊළඟට ගත්තාම මේ ප්‍රධාන සංස්කාරකවරයාගේ පිළිබඳව සලකා බැලුවාම මේ ප්‍රධාන සංස්කාරකවරයා සාර විෂය ක්ෂේත්‍රයක විශේෂඥයෙක් හැටියට තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. නමුත් මම අන්තර්ජාලයෙන් හොයලා බැලුවාම තමන්ගේ විෂය ක්ෂේත්‍රයට සම්පූර්ණයෙන්ම පරිබාහිර වෙනත් විෂය ක්ෂේත්‍රවල පළවෙන තවත් මෙබඳු වාර සංග්‍රහ කිහිපයක එඩිටර් ඉන් චීෆ් විදියට කටයුතු කරනවා. පොඩ්ඩක් මේ ගැන හොයලා බලන්න සිද්ධ වෙනවා. පොඩ්ඩක් අපිට සැක උපදවා ගන්නට පුළුවන් තැන. ඒ වගේම තමයි මොන් නම් හැබැයි පැහැදිලිව දක්වලා තිබෙනවා මේ මේන්ටනන්ස් චාර්ජස් කියලා තමයි ඒගොල්ලෝ ආටිකල් ප්‍රොසෙසින් චාර්ජස් හඳුන්වන්නේ. උන් කියනවා ඒගොල්ලෝ ඕපන් ඇක්සස් මොඩල් එකේ ජර්නල් එකක්. ඒ නිසා මෙන්න මේ වගේ මුදලක් ගෙවන්න කියලා. නමුත් මේ මුදල ගත්තාම අර සැබෑ ඕපන් ඇක්සස් ජර්නල් එක මුදලත් එක්ක බලනකොට කුඩා මුදලක් US ඩොලර් 40ක වගේ මුදලක් තමයි ඔවුන් අය කරන්නේ. ඒක ඒ දැක ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන තියෙන වැදගත්ම සාධකයක් මේ අපිට මේ අත්පිටපත බාර දීමේ සිට එය පළ කිරීම දක්වා යන කාලය සති 2යි. ඒිනුත් ඕතර් නොටිෆිකේෂන් දින 2ක් ඇතුළත කරනවා. ඒ කියන්නේ ඕතර කියනවා ඔබේ අත්පිටපත අනුමත වුණාද නැද්ද කියන එක දින 2ක් ඇතුළත කියනවා. පැය 41ක් ඇතුළත කියනවා. මේක පුළුවන්ද මේ කෙටි කාලයක් තුළ මෙබඳු පුළුල් විෂය ක්ෂේත්‍රයකින් එන විවිධ විෂයන් වලට අයිති අත්පිටපත් හොඳ සමාලෝචනයකට ලක් කරලා දින 2කින් ප්‍රතිඵලයක් ලබා දී ඉවරලා ප්‍රකාශයට පත් කරන්න සුදුසුද නැද්ද කියන එක තීරණය ගන්න පුළුවන්ද කියන එක පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඒ වගේම තමයි අර අපි කලින් සඳහන් කළා වගේ ඔබගේ හිමිකම් ප්‍රකාශන හිමිකම ඔවුන්ට ට්‍රාන්ස්ෆර් කරන්න සිද්ධ වෙනවා. ඔවුන්ට පවරන්න සිද්ධ වෙනවා. ඒ සඳහා කොපිරයිට් ට්‍රාන්ස්ෆර් ෆෝම් එකක් තියෙනවා. ඒක ඔබ පුරවලා යවන්න ඕනේ. ඒ වගේම තමයි බලපෑම් සාධකයේ සහ අනුක්‍රමණිකාකරණ සේවාවන් මෙන්න මේ වගේ සේවාවන් වල අනුක්‍රමණිකාකරණය වෙනවා කියලා ඔවුන් කියලා තිනවා. නමුත් මේවා ඔබ ගිහිල්ලා සොයලා බලුවොත් එහෙම දන්නවා මේ බඳු ඉම්පැක්ට් ෆැක්ටර්ස් වළංගු ඉම්පැක්ට් ෆැක්ටර්ස් නෙමෙයි බඳු ඉන්ඩෙක්සින් සර්විසස් අති බහුතර මේවා වළංගු ඉන්ඩෙක්සින් සර්විසස් නෙවෙයි. දැන් උදාහරණයකට ගත්තොත් එහෙම Google Scholar වුණත් අපිට ඉන්ඩෙක්සින් කියලා කියන්න බෑ. මොකද Scholar Google Scholarගේ වෙබ් ක්‍රෝලර් එකට පේනවා නම් මේක ශාස්ත්‍රීය ගණයේ ප්‍රකාශනයක් කියලා එයා ඒක ඉන්ඩෙක්ස් කරගන්නවා. එයාගේ ඩේටාබේස් එක. ඒක තමයි සරලම ක්‍රමයේ Google Scholar වල පාවිච්චි වෙන යාන්ත්‍රික ක්‍රමයක්. ඒතොර ඊට අමතරව මේ තිබෙන බොහොමයක් දේවල් ව්‍යාජ ඉන්ඩෙක්සින් සර්විසස්, ව්‍යාජ ඉම්පැක්ට් ෆැක්ටර්ස් තමයි මේගොල්ලෝ පෙන්වන්නේ. ඒ වගේම තමයි ලිපි වලට ගිහිල්ලා බැලුවොත් එහෙම ලිපි අන්තර්ගතය බැලුවාම දැන් උදාහරණයකට ගත්තාම මම මේ ගත්තු ලිපියේ මේ ලිටරේචර් රිවිව් එක තියෙන්නේ පේලි 4යි. පේලි 4 පරීක්ෂණ ලිපියකින් පේලි 4කින් ඔබට පේන ඇති පේලි 4යි 4 එකක් තව පේලි වල කඩලා දාලා තියෙන්නේ මේ මුලමැද අග උත්තාක්‍යත් සම්බන්ධයක් හරියට නැහැ. මේ බඳු ගණේ ලිපි තමයි ඇතුලේ තියෙන්නේ. පළ කරලා තියෙන්නේ. ඊළඟ රෙෆරන්ස් ලිස්ට් එක ගත්තොත් එහෙම රෙෆරන්සස් 3යි තියෙන්නේ. ඒවත් අංග සම්පූර්ණ ඒවා නෙමෙයි ප්‍රකාශන වර්ෂයක් ප්‍රකාශකයෙක් ගැන විස්තර මේ කෘතිය හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ රෙෆරන්ස් එක හරහා. තව කෙනෙකුට ගිහිල්ලා චෙක් කරලා බලන්න පුළුවන් වෙන්න ඕනේ මෙහෙම එකක් ඇත්තටම තියෙනවද කියලා. ඒතකොට මේක රෙෆරන්සස් හොයාගන්න බෑ. ඒතර මෙන්න මේ වගේ ගණේ ලිපි තමයි පළ කරන්නේ. ඒ වගේ මේ තව උදාහරණයක් ගත්තේ මෙතනත් එහෙමයි. මාර්තු 25 තමයි අත්පිටපත ලැබුණේ. අප්‍රේල් 1 වෙනිදා පළ කරනවා දවස් 6ක කාලයක් ඇතුළත. මේක පළ කරලා තියෙන්නේ මෝඩයාගේ දිනයේදී. ඉතින් ඒ නිසා සමහර විට හිතාමතාම මේ සබ්මිට් කරපු කෙනාව කතුවරයාව මෝඩයෙක් බවට පත් කළා වෙන්නට පුළුවන්. බලන්න ඇබ්ස්ට්‍රැක්ට් එක ගත්තොත් එහෙම පේලි 3යි තියෙන්නේ. මේ භාෂාවත් අපි ශාස්ත්‍රීය ලිපියකට ඇබ්ස්ට්‍රැක්ට් එකක් ලියන භාෂාවක් නෙවෙයි. ඊට අවසානයට ගත්තාම ඇක්නොලෙජ්මන්ට් එකේ තියෙනවා several trained monkeys transcribed videos කියලා. මම දැන් මොකද්ද මේකේ තේරුම කියලා. ඒතකොට මේ වගේ භාෂාවක් අපි ශාස්ත්‍රීය ලිපියක පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා අන්තර්ගතයට ගිහිල්ලා ඔබ පරීක්ෂා කළාත් ඔබට හඳුනා ගන්න පුළුවන් මේ ලේඛන ශෛලියේ තියෙන ගැටලු. මේ නිසා මේක සමාලෝචනයකට ලක් වෙලා නැහැ, සංස්කරණයකට ලක් වෙලා නැහැ කියන එක අපිට දැක ගන්න පුළුවන්කම තිබෙනවා. ඊළඟට අපි බලමු මේ බඳු විලෝපික ප්‍රකාශනයන්හි ඔබ ප්‍රකාශනයක් පළ කළොත් එහෙම එයින් ඔබටත් ශාස්ත්‍රීය ලෝකයටත්
ඇතිවන බලපෑම කුමක්ද කියලා. මේකෙන් වෙන්නේ කුමක්ද? ඊට පස්සෙම ඔබගේ කෘතියේ ගුණාත්මක භාවය අවම කරනවා. දැන් අපි මීටර් ස්ලයිඩ් දෙකකට කලින් දැක්ක විදිහේ දුර්වල අත්පිට පතක් නෙවෙයි වෙන්න පුළුවන් ඔබ ළඟ තියෙන බොහොම වටිනා ඔබ මහන්සි වෙලා අවුරුදු ගාණක් කරපු පරිශ්‍රණයේ වටිනා අත්පිට පතක්. හැබැයි ඒ බඳු අත්පිට පතක් මේ වගේ විලෝපික ප්‍රකාශකයෙක් අතර සංග්‍රහයක් අතර පත් වුණොත් එහෙම ඒකට ඔබ වෙච්ච මහන්සිය ඔබගේ අපත යනවා. ඒක තවදුරටත් පෝෂණය කරගන්න තිබෙන සමාලෝචන ක්‍රියාවලියට ලක් වෙන්නේ නැති නිසා ඔබගේ කෘතිය තව ගුණාත්මක භාවයේ අවම වෙලා තමයි ඒ පළ කිරීමට ලක් වෙන්නේ. ඒතකොට මේ බඳු ගුණාත්මක භාවයෙන් අවම කෘති පළවීම තුළ මොකද වෙන්නේ? අපේ මේ ශාස්ත්‍රීය සාහිත්‍ය කියන එක, ඇකඩමික් ලිටරේචර් කියන එක අපවිත්‍ර වෙනවා මේ බඳු මේ අසල කොටවල් පළවීම හරහා. ඒ වගේම තමයි මේ හරහා මේ බඳු ප්‍රකාශනයන් පළවීම හරහා අපේ විශ්වවිද්‍යාලවල එහෙම නැත්නම් අපිට ලැබෙන පරිශන ආධාර අපේ grants අපත යනවා. මොකද අපි ඇතැම් වෙලාවට අපි රිසර්ච් grant එකකදී අපි publications වලට කියලා වෙනම බජට් එක වෙන් කරනවා. අපේ පරිශ්‍රණයේ ආශ්‍රය කරන ප්‍රකාශනවල ආටිකල් ප්‍රොසෙසින් charges ගෙවන්න අපිට මෙච්චරක් බජට් එකක් ඕනේ කියලා. ඒ මුදල් පාවිච්චි කරලා අපි විලෝපික ප්‍රකාශනයක පළ කළොත් මොකද වෙන්නේ? මේ පරිශ්‍රණ ආධාර අපත යනවා. ඒ වගේ සමාජයට පොදුවේ ශාස්ත්‍රීය ලෝකයට පොදුවේ වෙන මේ බලපෑම් තිබෙනවා. ඒ වගේම තමයි ඔබට ඇති වෙන බලපෑම. ඔබ දීර්ඝ කාලයක් තිස්සේ ගොඩනගාගත්තු ඔබේ කීර්ති නාමය මේ බඳු ප්‍රකාශනයක ඔබ නොදැනුවත්ව පළ කිරීම නිසා එයට හානි වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි මේ බඳු ප්‍රකාශනයක පළ වුණාම මේක තවත් කෙනෙක්ගේ අතට යන්නේ නැහැ. මොකද මේවා සැබෑ ලෙස ඉන්ඩෙක්ස් වෙන්නේ නැති නිසා මේවා අනික් අයට මේවා දෘශ්‍යමාන වෙන්නේ නැහැ. දන්න කෙනෙක් මේ වගේ වාර සංග්‍රහයක තියෙන ලිපියක් කියවන්නේ නැහැ. සංග්‍රහයේ නම දැකලා බ්ලැක් ලිස්ට් එකකින් හොයාගෙන එතනින් එහාට සංග්‍රහව බලන්නේ නැහැ. එතකොට ඒකෙන් මොකද්ද වෙන්නේ? ඔබ මේ ඔබගේ කෘතිය පළ කරන්නේ අන්‍යයන්ට මේ පරිශීලනය කිරීම සඳහා. එතකොට ඒ බලාපොරොත්තු වෙන ඒ අරමුණ ඉෂ්ට වෙන්නේ නැතු යනවා. ඔබේ කෘතිය අනික අය උපුටා දක්වන්නේ නැහැ. ඒ වගේම තමයි සමහර ලාට මේගොල්ලෝ මුදල් අරගෙන මාරු වෙලා යන්න පුළුවන්. එහෙමම ඔබගේ කෘතිය අතුරුදහන් වෙලා යනවා. ඔබේ කොපිරයිට් එකත් ඔබ ඒගොල්ලන්ට ලබා දීලා තියෙන. ඉතින් ඒ නිසා නැවත තවත් තැනක පළ කරන්න පුළුවන් කමකුත් නෑ. ඔබේ කෘතිය අතුරුදහන් වෙලා යන්න පුළුවන්. ඒ වගේම තමයි අපි අර මුලින්ම සඳහන් කරපු ඇකඩමික් රිවෝඩ්ස් ඔබට ලැබෙන්නේ නැහැ. ඔබගේ උසස් සීම් වලදී නැත්නම් පත්වීම් වලදී එහෙම නැත්නම් සම්මාන වලදී ඔබට මේ පරිශ්‍රණ ආධාර ලබා ගැනීමේදී ඇප්ලිකේෂන්ස් වලට දාන්න බැරුව යනවා. මොකද දැන් ක්‍රමක්‍රමයෙන් පරිශ්‍රණ වල ප්‍රකාශන වල ගුණාත්මක භාවය ගැනීමට ලක් කරනකොට මොන වර්ගයේ ප්‍රකාශනයක පළ කළාද කියන එකත් දැන් ටික ටික හොයමින් යනවා. තාම මේ වලට එහෙම දඬුවම් දෙන ක්‍රමයක් ඇවිල්ලා නැහැ. දැන් අර අපි ගත්තොත් යම් ප්ලේජරිසම් වගේ රචනා චෞරත්වයේ වගේ දේවල් වලදී වගේ දැන් තවමත් එහෙම දඬුවම් ලැබෙන ක්‍රමයක් ගැන දැනගන්නට නැති වුණත් අනාගතයේදී ඒ බඳු තත්ත්වයක වුණත් පත් වෙන්නට පුළුවන්. ඒ නිසා ඔබට ලැබිය යුතු මේ රිවෝඩ්ස් මේ බඳු ප්‍රකාශනයක පළ කිරීම හරහා ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි මෙම වෙබ් සම්මන්ත්‍රණය හරහා ඔබගේ දැනුවත් භාවය අවධානය ඉහළ දාන්න මේ බඳු සම්මන්ත්‍රණය සංවිධානය කළේ. ඒතකොට මේ පිළිබඳව ඔබ දැන ගැනීම වගේම මෙතන විශ්වවිද්‍යාල ආචාර්යවරු මේ ඔඩියන්ස් එකේ ඉන්නවා නම් ඔබ දැනගන්නවා වගේම ඔබගේ විශේෂම පශ්චාත්තුපාදී ශිෂ්‍යයෝ ඔබ යටතේ ඔබගේ ලැබ් එකේ වැඩ කරන ඔබගේ යටතේ සුපර්වයිස් වන අයව දැනුවත් කිරීමත් පශ්චාත්තුපාදී ශිෂ්‍යයන්ව දැනුවත් කිරීමත් වැදගත්. මොකද ඔබ නොවුනත් ඔබගේ ශිෂ්‍යයෙක් සමහර වෙලාවට මේ විලෝපික ප්‍රකාශකයෙකුගේ උගුලේ වැටෙන්නට පුළුවන්. සමහර වෙලාවට ඒ ශිෂ්‍යයා විසින් සංග්‍රහයක් හොයාගෙන ඔබ සමකර්තෘත්වයේ එහෙම නැත්නම් දෙවෙනි කර්තෘ හැටියට ලිපියක් පළ වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔබ වැඩි දුර සොයා බැලීමක් නොකරපු නිසා සමහරට ඔබේ නොදැනුවත්වම ඔබේ නමත් ඇතුළත් වෙච්ච ලිපියක් මේ බඳු විලෝපික ප්‍රකාශනයක සංග්‍රහයක පළවීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා ඔබගේ ශිෂ්‍යයන්වත් මේ පිළිබඳව දැනුවත් කිරීම ඉතාමත්ම වැදගත්. ඒකෝ මෙතෙන්දී අපි මතක තියාගන්න ඕන කාරණේ තමයි මේ ලතින් භාෂාවෙන් මේ යම්කිසි මේ ප්‍රකාශයක් තියනවා කියලා කියනවා. මේක ගොඩක් වෙලාවට මේ වෙළඳ ගනුදෙනු නීතියේදී පාවිච්චි වෙනවා කියලා කියන්නේ කැවියේට් එම්ටෝ කියලා. කියන්නේ ගැනුම් කරු ප්‍රවේශම් වෙනුව. කියන්නේ කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් විකුණනකොට ඒ විකුණන කෙනා ඒකේ තියෙන අඩුපාඩු කියන්නේ නැහැ. අපි හොයලා බලලා මිලදී ගත්තේ නැත්නම් ඒකේ වගකීම අපි දරා ගන්න ඕනේ. පාඩුව අපි දරා ගන්නට ඕනේ. එතකොට අපි සොයලා බලලා වරසංග්‍රහව තීරණය කළේ නැත්නම් ඒකෙන් ඇති වෙන පාඩුවත් අපිට තමයි දරා ගන්නට සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි ගැනුම්කාරයා වශයෙන් මෙතෙන්දී ප්‍රවේශම් වෙන්නට සිද්ධ වෙනවා. හරියට මේ වර්ෂයකට දෙතුන් සැරයක් මහ බැංකුවෙන් පළ කරන මොකක්ද අපි කියන්නේ ආයෝජනය කළ යුතු මූල්‍ය ආයතන ලැයිස්තුව වගේ අපි නිතරම අවධානයෙන් ඉන්න ඕනේ. අපිට පළ කරන්න සුදුසු ප්‍රකාශන මොනවද, පළ කළ යුතු ප්‍රකාශන පත් නොකළ යුතු තැන් මොනවද කියලා. ඒතර මේ වගේ දේවල් හඳුනා ගන්න අපිට උදව් වෙන යම් යම් මූලාශ්‍ර තිබෙනවා. බ්ලැක් ලිස්ට් කියලා જાතියක් තියෙනවා. වීල්ස් කියලා ලයිබ්‍රරියන් කෙනෙක් සකස් කරපු බ්ලැක් ලිස්ට් එකක් තියෙනවා. මේක දැන් ඔහු
වසර දෙක තුනකින් පවත්වාගෙන යන්නේ නැහැ යම් යම් හේතු නිසා. නමුත් ඒ දැන තවමත් available තිබෙනවා. ඊට අමතරව කැබල්ස් කියලා ලිස්ට් එකක් තියෙනවා. නමුත් ඒකට අපිට මුදල් ගෙවන්න ඕනේ. ඒ වගේ ලිස්ට් කීපයක් මම මෙතන දාලා තියෙනවා. potential predatory journals, predatory publishers ලා, predatory metrics, predatory එහෙම නැත්නම් hijack journals මේ වගේ දේවල් අඳුර ගන්න පුළුවන් blacklist තියෙනවා. නමුත් මේවා අංග සම්පූර්ණ ඒවා නෙමෙයි. මොකද මේ වලට අහු වෙන ඒවා තියෙන්න පුළුවන්, නොවෙන ඒවා තියෙන්න පුළුවන්. අර විලෝපිකයා අනුවර්තනය වෙනවා වගේ මේ ප්‍රකාශකයෝ මේවා ක්‍රම වලට අනුවර්තනය වෙමින් යන නිසා අපිට එකවරම මේ ලිස්ට් වලට ඇතුළත් වෙන්න කරගන්න ලයිස්තුගත කරගන්නට දුෂ්කර වෙන්නට පුළුවන්. ඒ නිසා ඔබට සිද්ධ වෙනවා අපි අහලා තියෙනවානේ හංසයා දියෙන් කිරි වෙන් කරගන්න දක්ෂයි කියලා. ඒතර ඒ වගේ ඔබට යම්කිසි ඔබගේ ජජ්මන්ට් එකක් පාවිච්චි කරලා ඔබට ඔබගේ විචාර බුද්ධිය පාවිච්චි කරලා මේ ලිස්ට් මේ බඳු ලයිස්තු වලත් උදව් අරගෙන අපි මුලින් සඳහන් කරපු විලෝපික ප්‍රකාශන වල තියෙන ගති ලක්ෂණ පිළිබඳව අවධානය යොමු කරලා ඔබට ප්‍රකාශනයක් තෝරගන්නට සිද්ධ වෙනවා. තවදුරටත් ඔබට ප්‍රකාශකයෙක් යයි නැත්නම් සංග්‍රහාවක් යයි කියු පමණින් විශ්වාස කරලා ඔබගේ අත්පිටපත බාර දෙන්නට පුළුවන් තත්ත්වයක් නෙවෙයි ශාස්ත්‍රීය ප්‍රකාශන ලෝකයේ තිබෙන්නේ මේ බඳු විලෝපික ප්‍රකාශකයන් නිසා. ඒතර මේ තියෙන මම සඳහන් කරපු බීල්ස්ගේ predatory journal list එක. මේකේ predatory publishers ලා list වෙලා තියෙනවා. මෙතනින් publisher search කරලා list එක ගන්න පුළුවන්. තනි සංග්‍රහ තියෙනවා. Vanity Press කියන මුද්‍රණාල මොනවද කියන එක තිබෙනවා. ඒතර මේවා search කරගන්න පුළුවන්. ඊට අමතරව මම අර කලින් සඳහන් කරපු තවත් ලැයිස්තු ගණනාවක් තිබෙනවා. ඒ වගේම තමයි අව්‍යාජ වාර සංග්‍රහ හඳුනා ගන්නත් ලැයිස්තු තියෙනවා white list කියලා. කැබල්ස්ගේ white list එක තියෙනවා black list එක වගේම. නමුත් ඒක මුදල් ගෙවා ලබා ගත යුතු සේවාවක්. ඊට අමතරව open access journals නම් බලන්න මෙන්න මේ වගේ සේවාවන් වල ලැයිස්තුගත වෙලා තියෙනවා කියලා. Directory of Open Access Journals, ඊළඟට Open Access Scholarly Publishers Association එකේ සමාජිකයෙක් දේ ප්‍රකාශකයා. නැත්නම් Committee on Public Ethics කියන කමිටිය එකේ සමාජිකයෙක් දේ සංග්‍රහය ප්‍රකාශකයා කියන එක බලන්න. ඊට අමතරව ඔබ කවුරුත් දන්න මේ ජාත්‍යන්තර අනුක්‍රමණිකාකරණ සේවාවන් වල එම සංග්‍රහව අනුක්‍රමණිකාගත වෙලා ලැයිස්තුගත වෙලා තියෙනවද කියන එක ඔබට සොයා බැලීමේ හැකියාව තිබෙනවා. ඊට අමතරව ඔබට අවශ්‍ය නම් පුළුවන් මේ වගේ චෙක්ලිස්ට් එකක් හදාගෙන මෙතන කරුණු 25ක් තියෙන චෙක්ලිස්ට් එකක් මම අන්තර්ජාලයෙන් උපුටා ගත්තේ. සංග්‍රහාවක් වෙබ්සයිට් එකට ගිහිල්ලා එහෙම නැත්නම් ඔබට එන ඊමේල් එක දිහේ බලලා ඔබට පුළුවන් මේක චෙක් කරන්න, ටික් කරන්න පුළුවන් කොච්චර දුරට මේ දේවල් වලට එකඟද. දැන් 8 වෙනි කාරණේ තමයි the journal has a very high acceptance rate of papers, agree the unclear the disagree the. ඒතකොට මේ විදිහට ලකුණු දීලා අවසානයේදී ගණනය කරලා බලන්න පුළුවන් මේ ලැබෙන ලකුණු ප්‍රමාණය අනුව ඔබට හිතා ගන්න පුළුවන් ඔබට මේ ඔබ තීරණය කරන සංග්‍රහව ඔබ අදහස් කරන සංග්‍රහව මොන මට්ටමේදී ඉන්නේ. මේක අව්‍යාජ සංග්‍රහවක් පැත්තට තිබෙන ඉඩකඩ වැඩිද, නැඹුරුව වැඩිද, නැත්නම් ව්‍යාජ සංග්‍රහවක්, විලෝපික සංග්‍රහවක් වීමේ සම්භාවිතාව වැඩිද කියන එක ඔබට තීරණය කරන්නට පුළුවන්කම තිබෙනවා. ඔබ විසින්ම මේ බඳු චෙක්ලිස්ට් එකක් කරා ඔබටම ස්වයං ඇගයීමකට ලක් කර ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒතර අවසාන වශයෙන් ඔබට ටේක් හෝම් මෙසේජ් එක හැටියට දෙන්න තියෙන්නේ ආදර්ශ වාක්‍යයක්. ඒ තමයි ඔබට මේ බඳු ආරාධනයක් ලැබුණා මුලින් හොඳට හිතලා බලන්න. ඊළඟට මේ මූලාශ්‍ර වලට ගිහිල්ලා චෙක්ලිස්ට් එකක් අරගෙන අදාළ වෙබ් අඩවියට ගිහිල්ලා ඉවර වෙලා චෙක් කරලා බලන්න, පරීක්ෂා කරලා බලන්න. ඊට පස්සේ ඔබගේ අත්පිටපත බාර දෙන්න කොතරම් හදිස්සි වුණත් හදිස්සි වෙලා මේ සිතීම සහ පරීක්ෂා කිරීමෙන් තොරව ඔබගේ අත්පිටපත විලෝපික ප්‍රකාශකයෙකුට බාර දෙන්නට එපා. ඔබව විලෝපික ප්‍රකාශකයෙකුගේ ගොදුරක් බවට පත් වෙන්නට ඉඩකඩ සලස්වන්නට එපා කියන පණිවිඩය තමයි අවසාන වශයෙන් දෙන්නට තිබෙන්නේ. මේ පණිවිඩයත් එක්ක මෙම ඉදිරිපත් කිරීම අවසන් කරනවා. විශේෂ ස්තුතියක් පළ කරන්නට ඕනේ මේ බඳු වෙබ් සම්මන්ත්‍රණමාලාවක් සංවිධානය කිරීමේ අදහස අපට ලබා දුන්නු අපගේ පුස්තකාලයතුමාන්ට. ඒ වගේම මෙම වෙබ් සම්මන්ත්‍රණය සංවිධානය කරගන්නට තාක්ෂණික පසුබිමේ සිට নানা ආකාරයෙන් උදව් කරපු අපේ විශ්වවිද්‍යාල පුස්තකාලයේ අන්තර්ක්‍රියාකාරී මාධ්‍ය ඒකකයට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අවසාන වශයෙන් මෙම වෙබ් සම්මන්ත්‍රණයට මුල සිට අග දක්වා අඛණ්ඩව සම්බන්ධ වෙලා හිටපු ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මෙතෙන් සිට අවශ්‍ය නම් කෙටි කාලයක් අපිට අවස්ථාව ලබා දෙන්නට පුළුවන්. ඔබට යම්කිසි ප්‍රශ්න තිබෙනවා නම් මේ ප්‍රශ්න සහ වලට සහාය වලට පිළිතුරු ලබා දෙන්න. අපි පුස්තකාලය අධිපතිතුරු වශයෙන් ඉතාමත්ම සතුටුයි. ඔබට යම්කිසි ගැටලුවක් ඇති වුණොත් එහෙම ඔබ අදහස් කරගෙන ඉන්න වාර සංග්‍රහව විලෝපික වාර සංග්‍රහවක්ද නැද්ද යන්න පිළිබඳව ඔබට ගැටලුවක් ඇති වුණොත් ඒ බඳු අවස්ථාවලදී ඔබගේ තක්සේරුව මුලින්ම කරලා තවත් දුරටත් සැකසහිත තැන් තිබෙනවා නම් ඔබට පුළුවන්
පුස්තකාලයතුරුන්ගේ විමසන්න විශේෂයෙන්ම අපේ විශ්වවිද්‍යාලයේ සෑම පීඨයකටම වග කියන විෂය මූලික පුස්තකාලයාධිපතිවරු පිරිසක් ඉන්නවා. ඒ අයගෙන් ඔබට විමසන්නට පුළුවන්. ඒ වගේම මගේ ඊමේල් සහ දුරකථන අංකය රාජකාරී දුරකථන අංකය සඳහන් කරලා තිබෙනවා. ඒ හරහත් ඔබට විමසීමක් සිදු කරන්නට පුළුවන්. නැවත වතාවක් සම්බන්ධ වීම සම්බන්ධයෙන් ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් ප්‍රශ්න සහ පිළිතුරු වලට අවස්ථාව ලබා දෙනවා. හෙලෝ. ඔව් කියන්න. බොහොම ස්තුතියි මේ වගේ වටිනා දේශනයක් පැවැත්වීම පිළිබඳව. ඇත්තටම වටිනා කරුණු ගොඩක් අපි අලුත් දේවල් දැනගත්තා. මට පොඩි ගැටලුවක් මතුවුණා. ඔබතුමා දේශනයේදී කිව්වා පිඩේටරි ජර්නල් එකක පළ කරන අවස්ථාවකදී සමහර වෙලාවට ඒගොල්ලෝ කතෘ හිමිකම නැත්තම් ප්‍රකාශන හිමිකම ඒගොල්ලන්ට ලබා ගන්නවා. හැම වෙලාවට අනවත ගන්න බෑ කියලා. බෑ නෙමෙයි අපහසුයි කියලා. අපිට බැරිද අපේ පබ්ලිකේෂන් එකක් පිඩේටරි ජර්නල් එකක හෝ කොන්ෆරන්ස් එකක පළ වුණ බව දැනගත්ත වෙලාවක අපි ප්‍රකාශන හිමිකම මේගොල්ලන්ට පවරලා නැත්තම් අපිට වෙනස් ප්‍රකාශනයක එක පළ කරන්න. මම දන්නවා ඒක ප්ලේජරිසම් යටතේ වැරදි කියලා. නමුත් පිඩේටරි ජර්නල් එක ප්‍රතිපතනක ප්‍රකාශන සම්බන්ධ තත්ත්වය කුමක්ද? ඔව් ඇත්තටම දැන් මේක මේ පිළිතුර ලබා දෙන්න තරම් කියන්නේ අංග සම්පූර්ණ විශේෂඥ දැනුමක් නැති වුණා නම් මම කියවා බැලුව සාහිත්‍ය හරියට මේ කියන්නේ ඉවත් කර ගැනීම ඉතාමත්ම දුෂ්කරයි. ඒක වුන් මේ කියන්නේ පහසුවෙන් කරන්නේ නැහැ. අනිත් දේ තමයි අත් වශයෙන්ම මගේ අත්දැකීමේ හැටියට සෑම විලෝපික වාර සංග්‍රහම වගේ මේ කොපිරයිට් එක පවරන්න කියන තැන තමයි ඉන්නේ. මම දැකපු වාර සංග්‍රහය ලෙස ප්‍රකාශන හිමිකම පැවරීමකින් තොරව ක්‍රියාත්මක විලෝපික වාර සංග්‍රහ මගේ අත්දැකීම තුල දැකලා නැහැ. ඉතින් එතෙන්දී අපිට අත් වශයෙන්ම එහෙම වුණොත් එහෙම සාකච්ඡා කරන්න වෙනවා. මම හිතන්නේ මේකී යම් කිසි විශේෂඥයෙක් ඉන්නවා නම් කෙනෙකුට උනත් උත්තරයක් දෙන්න කියලා මම මේ ආරාධනා කරන්න කැමතියි. අපිට ඒ වගේ අවස්ථාවක් ආවොත් එහෙම අපිට මේ නොදැනුවත් පළ කළා නම් ඒක සාධකයක් තියනවා නම් මේ යම් කිසි ප්‍රිඩේටරි බ්ලැක් ලිස්ට් එකක තියෙනවා කියලා ඒකත් එක්ක සමහර විට ඔබට පුළුවන්කමක් තියෙන ඉඩ තියෙනවා. ඔබ බලාපොරොත්තු වෙන මේ අව්‍යාජ වාර සංග්‍රහවට ලියලා සමහර විට බලන්න පුළුවන් වෙයි ඒගොල්ලන්ගෙන් යම් කිසි උපදේශයක් ගන්න මේ බඳ වෙලාවක අපි ඔයගොල්ලන්ගේ සංග්‍රහවට නැවත වතාවක් බාර දෙනවා නම් මොකද වෙන්නේ කියලා. මොකද මේක මේ ප්ලේජරිසම් වලට අහු වෙන්න පුළුවන්, ප්ලේජරිසම් ඩිටෙක්ෂන් සොෆ්ට්වෙයාර් වලට අහු වෙන්නට පුළුවන්. ඒ වගේ ගැටලු තිබෙන නිසා එතකොට කියන්නේ අපිට පද බාර දුන්නාට පස්සේ නැවත හරවා ගැනීම ඉතාමත්ම දුෂ්කරයි. අත් වශයෙන්ම මේක ඉම්පොසිබල් මට්ටමක තියනවා කියන එක තමයි කියන්න තියෙන්නේ. ඒක තමයි අපි කියන්නේ මේ බඳු වාර සංග්‍රහ වලට මේ ලිපි අපිට පද බාර දුන්නාට පස්සේ ඔබගේ ප්‍රකාශ අපිට පත අතුරුදහන් වෙලා යනවා. ඒක නැවත ඔබට රිකවර් කරගන්න ඉතාමත්ම අසීරුයි සහ කියන පුළුවන්කම නැති තත්ත්වයක් තමයි බොහෝ වෙලාවට තිබෙන්නේ කියන එක. ඒ නිසා තමයි මුලින්ම සැලකීමක් වීම වැදගත් කියලා මේ සඳහන් කරන්නේ. ඒතකොට ඒ බඳු පිළිතුරක් තමයි මට දැනට දෙන්න පුළුවන්කම තියෙන්නේ ඔබගේ ප්‍රශ්නය සම්බන්ධයෙන්. බොහොම ස්තුතියි පිළිතුර ලබා දුන්නට. හලෝ තරංග. ඔව් මම නිශාන් සකලස්තුතියි. මේ අනේ තරංග ගොඩක් ස්තුතියි. මේ හරිම සතුටුයි මේ කරමු ගොඩක් වෙලා අත්‍තරම අහගෙන හිටියේ. ඊටාම හරිම වැදගත්. මේක අවුරුදු කීපයකට කලින් කළා නම් මම හිතන්නේ අපේ විශ්වවිද්‍යාලයේ අද තියෙන රෑන්කින් එකේ නෙමෙයි තියෙන්නේ. ඒකට පුස්තකාලය තුල ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මට පොඩි කාරණයක් තියෙනවා ඇත්තටම දැනගන්න පොඩි ප්‍රශ්නකාරයක්. ඒ තමයි දැන් අපි ඇත්තටම අපි සෑහෙන කාලයක් රිසර්ච් එකක් කරලා ගොඩාක් මහන්සි වෙලා ආටිකල් එකක් හදාගත්තට පස්සේ අපිට ඕන වෙනවා යම්කිසි කාලයකදී මේක පබ්ලිෂ් කරගන්න. ඔව්. ඒතර අපි අන්තිමට එනකොට සමහර ඩේටා ටිකක් මාස 6ක් පරණයි, අවුරුද්දක් පරණයි. දැන් අපි තවත් ටිකක් ලෝම් ප්‍රොසෙස් එකකට යනකොට අපි ටිකක් අපි අර පෙරියඩ් ලිසට අහු වෙන තියෙන එක වැඩි. එතකොට අපි යම් අවස්ථාවකදී මට දැනලා තියෙන එකක් තමයි ඇත්තටම අපි සමහර වෙලාවට අත්පිටපත අපි ඔය සැක සහිතයකට දාලා තිබිලා අපි හිතමුකෝ අපිට ඒක තේරුණාට පස්සේ හැබැයි තාම අපි කොපිරයිට් එක දීලා නැහැ. ඔව්. අපිට පස්සේ අහු වෙනවා මේක මෙහෙම එකක් කියලා. අපි ඒ කොපිරයිට් එක දීලා නැති වෙලාවක ඒ අත්පිටපත අපි හරියකට සබ්මිට් කළොත් වැරද්දක්. ස්තුතියි ප්‍රශ්නෙට. ඒකට අපි කියන්නේ ඔබතුමා කියන විදිහට ඔබතුමාගේ අත්පිටපත තාම තියෙන්නේ කියන්නේ ඇක්සෙප්ට් වෙලා නැහැනේ. ඒකනේ කොපිරයිට් එක ට්‍රාන්ස්ෆර් කරන්න කියලා කියන්නේ නැත්තේ. එහෙම නේද? නෑ ඇත්තටම දැන් මම කියන්නේ හයිපොතටිකල් සිටුේෂන් එකක් මම අහන්නේ. ඔව්. දැන් අපි සබ්මිට් කරලා අපිට හොයාගෙන යනකොට අතරමැදදී හරි අහු වෙනවා මේක ටිකක්
යම් කිසි පොර දුරක් යනකොට තමයි අහුවෙන්නේ මේක මෙහෙම ප්‍රිඩේටරි වගේ එකක් කියලා. එතකොට අපි හැබැයි කොපිරයිට් එක ඒගොල්ලන්ට දීලා නැහැ. දීලා නැහැ. ඒගොල්ලෝ සාමාන්‍ය ශාස්ත්‍රීය ලෝකේ කියන කාරණයක් තමයි මේ මැතිතුමා කියන්නේ එක වරකට අපි සංග්‍රහ කිහිපයකට අත්පිටපත් ලබා දෙන්නේ නැහැ කියන එක. ඒක තමයි සාමාන්‍ය ශාස්ත්‍රීය ලෝකේ තියෙන පිළිගැනීම. එක වරකට අපි එකකටයි ලබා දෙන්නේ. එකෙන් රිජෙක්ට් වුණොත් තමයි ඊළඟට ලබා දෙන්නේ කියන එක. එතකොට ඒ නිසා එතනම ගැටලුවක් එනවා එකකට දීලා තියෙද්දි තව එකකට දෙන එක. එතකොට මේ බඳු අවස්ථාවකදී ඔබ යම් හේකින් තව තැනකට බාර දෙනවා නම් ඔබට මම හිතන්නේ කරන්න තියෙන හොඳම දේ තමයි ඔබගේ අත්පිටපතේ මේ වෙලාවේ තිබෙන තත්ත්වය මොකද්ද, මොන මට්ටමේද තියෙන්නේ, මේක රිවිව් වුණාද නැද්ද කියන එක පිළිබඳව විමසලා බලලා ඒ පැත්තෙන් උත්තරයක් අරගෙන අත්පිටපත ඉල්ලාස් කර ගැනීමක් කරලා බාර දුන්නොත් තමයි නිවැරදි ශාස්ත්‍රීය ප්‍රකාශන මේ ක්‍රමවේදයක් අනුගමනය කළා කියලා අපිට මේ කියන්නේ සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. තමයි ඔව් ඒ කියන්නේ එකවර අපිට කීපයකට බාර දෙන්න පුළුවන්කම නැහැ. ඒක අර අපි ඒ කියන්නේ ethics වලට මේ පරිබාහිරව යන දෙයක් කියලා තමයි කියන්නේ. අත වශයෙන්ම සංග්‍රහවලදී ඒක කියනවා එකවරකට ඔබට වෙනත් අපිට බාර දෙනවා නම් වෙන සංග්‍රහයකට දෙන්න බෑ කියලාත් අපේ ඩිසිෂන් එක ඇවිල්ලා යම් කිසි කාලයක් යනකම්. ඒතකොට ඒක අපිට ඒකට උත්තරය අරගෙන ඊළඟ එකකට යන එක තමයි වඩා සුදුසුයි කියලා වෙලා මට යෝජනා කරන්න තියෙන්නේ. Thank you. ඩොක්ටර් තරංග මම කුසල් ඇහෙනවද? ඔව් ඇහෙනවා. ඔව් මේ බොහොම මේ ඇත්තටම හරිම මේ හරබර දේශනයක්. ඒක බොහොම ස්තුතියි සංවිධානය කිරීම සහ ආරාධනා කිරීම සම්බන්ධයෙන්. ඇත්තටම අපි මේ මම රුහුණු විශ්වවිද්‍යාලයේ හැටියට දැන් ප්‍රොෆෙසර් මහාචාර්ය ජයතිස්ස ඉන්නවා මේ අපේ Faculty of Graduate Studies Dean. එතකොට ඩීන් සර් සෑහෙන කාලයක සිට මේ සම්බන්ධයෙන් ගැඹුරින් අධ්‍යයනය කරලා ඒ වගේම මේ සම්බන්ධයෙන් සෑහෙන ඩිස්කෂන්ස් කරනවා. එතකොට ඒ අතරේ අපි උත්සාහ කරලා තියෙනවා මේක මොකක් හරි මේ දැන් අර ඔය ඔබ ඉස්සෙල්ලා මතක කරා වගේ white journalist එකක්. කට යන්න. එතකොට ඒ වගේ ඉනිෂියේටිව් එකක් ලංකාවේ දැනට තියෙනවා. අපි මොකද රුහුණ යුනිවර්සිටි එකේ අපේ පැත්තෙන් අපි එහෙම දෙයක් ආරම්භ කරලා තියෙනවා. ඒතර මේක කන්ට්‍රි එකක් හැටියට සියලු දෙනා එකතු වෙලා මෙතෙන්ට එන්න පුළුවන් නම් මම හිතන්නේ මේක සෑහෙන ප්‍රොඩක්ටිව් අවුට්කම් එකක් ගන්න පුළුවන් කන්ට්‍රි වයිස්. ඔව් ඇත්තටම ඒක බොහොම ඔව් එතකොට මොකද දැන් ඔය දැන් ඉස්සලා මේ අපේ මේ කවුද මුදිතා අහපු ප්‍රශ්නේ සහ අනිත් කවුරු ඩොක්ටර් නිසාන් සකලසූරිය ඩොක්ටර් සකලසූරිය අහපු ප්‍රශ්නෙත් එක්ක තියෙන්නේ අර think check submit කියන එක ගිලිහීම තුළ අපිට දැන් අපි one submitted we cannot withdraw වගේ එකක් තියෙනවා. දැන් විශේෂ predatory වගේ අයට submit කරාම ඒගොල්ලෝ හරිම reluctant අපේ ආටිකල් එක අනිත් පැත්තට withdraw කරන්න. ඉතින් අපිට සිද්ධ වෙනවා සමහරවිට ඒක හිතෙන් අතහැරලම දාන්න. නමුත් අපේ ආරක්ෂාවට අපිට පුළුවන් මේ අපි ඒගොල්ලොත් එක්ක communicate කරපු emails වල මේ print outs තියාගන්න දින වකවානුත් එක්ක. ඒ වගේම පැහැදිලිවම අපි ඇප්ලයි කරනකොට ප්‍රොෆෙසර් හරි සීනියර් ප්‍රොෆෙසර් වගේ මේ ප්‍රොෆෙසර් හෝ ග්‍රේඩ් 1 වගේ දෙයකට ඇප්ලයි කරනකොට අරවා ඉදිරිපත් නොකර ඉන්නත් පුළුවන්. එතකොට ඒකට උත්තරේ මම හිතන්නේ ඒකට සප්ලිමන්ට් එකක්. නමුත් මගේ ඩිරෙක්ට් ක්වෙස්චන් එක තමයි අපිට එහෙම දැනට ඉන්ටර්ෆේස් එකක් නෑ නේද රටේ. කියන්නේ දැන් ඔබේ යුනිවර්සිටි එකේ එහෙම දෙයක් තියෙනවද දැනට? බොහොම ස්තුතියි මිස්ටර් කුසල මේ රුහුණු විශ්වවිද්‍යාලයේ සහකාර පුස්තකාලය ඇතුළේ ප්‍රශ්නේ යොමු කළාට ඇත්ත වශයෙන්ම මේ අර කරපු කාරණා දෙක සම්බන්ධයෙන් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. අතර මම අතපසු වුණ දෙයක් උනා නැවත මතක් කරනවා. ඔබ බඳු ගැටලුවකට අසු වුණා නම් ඒ ඇත් එක්ක උවමාරු කරගත්තු ඊමේල්ස් මේවා ඔබට පසු කාලීනව ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඒක ඔබට සාධකයක් හැටියට ඉතිරි කරලා තියාගන්න. ඒ වගේම ඔබ ඉවැලුවේෂන්ස් වලට බඳු සැකසහිත එහෙම නැත්නම් බඳු ප්‍රිඩේටරි කියලා පසු කාලීනව දැනගත්තු දෙයක් ඇතුළත් නොකර ඉන්න සැලකිලිමත් වෙන්න කියන යෝජනා දෙකක් මේ දේශනාවේටම ඇතුළත් අන්තර්ගතයටම ඇතුළත් ගන්න කැමති. ඒකයි ගෞරවය කුසල මහත්මයාට ලබා දෙමින් අපේ දැනුවත්කමේ හැටියට බඳු මේ වයිට් ලිස්ට් එකක් ඒ කියන්නේ අව්‍යාජ වාර සංග්‍රහවල ලැයිස්තුවක් දේශීය වශයෙන් පළ කරගෙන යනවා කියලා දැනගන්නට පුළුවන් කමක් නැහැ. නමුත් දේශීයව කෙනෙකුට දැනගන්න අවශ්‍ය නම් දේශීයව පළ කරන්නට සුදුසු සංග්‍රහ මොනවද කියලා බඳු අවස්ථාවලදී අර ශ්‍රී ලංකා ජර්නල්ස් ඔන්ලයින් SLJOL වගේ ලැයිස්තුවක් බලන්නට පුළුවන්. එතන ඇත්තටම ලොකු ගැටලුවක් නැහැ. මොකද මේ ඔක්කොම වාණිජ්‍ය ප්‍රකාශකයෝ නෙවෙයි. ඒගොල්ලෝ සියලු දෙනාම ශාස්ත්‍රීය ආයතන එහෙම නැත්නම් විද්‍යා සංගම් වලින් පළ කරන්නේ. නමුත් ඒ හැරුණු විට මේ බඳු ප්‍රකාශනයක අඩුපාඩුව ඇත්ත වශයෙන්ම තිබෙනවා. නමුත් මේ බඳු ලැයිස්තුවක් අපිට
ඒකේ ආවරණයේ දේශීය විදේශීය ප්‍රකාශන දෙකම ඇතුළත් වෙනවද විශේෂයෙන්ම අපිට අතර වශයෙන් විදේශීය ප්‍රකාශන ඇතුළත් කරගන්න වෙනවා. ඒකට එතෙන්දී අපි සලකා බලන නිර්ණායක අපිට ජාත්‍යන්තර වශයෙන් බලංගු නිර්ණායක සකස් කරගෙන යම් මට්ටමකට හෝ මේ බඳු වයිට් ලිස්ට් එකක් විෂයන් අනුව බෙදලා පවත්වාගෙන යන්න පුළුවන් නම් අර මේ කලින් අහපු ප්‍රශ්න වලට සමහරවිට උත්තරයක් ලැබෙන්න පුළුවන්. ඒ බඳු කල්පනාවක් මම හිතන්නේ හොඳ ඉතාමත්ම හොඳ දෙයක් හැටියට තමයි දකින්නේ. නමුත් අපිට මම හිතන්නේ තව සූදානම් වීම ප්‍රමාණයක් තියෙනවා. මොකද අපි බ්ලැක් ලිස්ට් එකක් කියලා හදන්න ගියොත් තමයි ගොඩක් වෙලාවට ප්‍රශ්නේ එන්නේ. අර බේල්ස්ට උනේත් ඒ වැඩේ බ්ලැක් ලිස්ට් එකක් කියලා අවුරුදු 10ක් විතර හදාගෙන ගියා. පස්සේ යාට විවිධ නෛතික ප්‍රශ්න එන්න ගත්තා, තර්ජන එන්න ගත්තා, සාගරීන්ගෙන් ප්‍රශ්න එන්න ගත්තා. ඒ නිසා යාට ඒක අකුල ගන්න සිද්ධ වුණා. නමුත් වයිට් ලිස්ට් එකක් කියලා හැදුවොත් එහෙම අපි පොසිටිව් පැත්තටනේ බලන්නේ ලයිස්තුවක් හදන්නේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ එහෙම බාධා එන එකක් නැහැ. නමුත් ගොඩක් කොම්ප්‍රිහෙන්සිව් එකක් නිසා අපේ වගේ රටකට දරන්න පුළුවන් මට්ටමේ ඉම්පැක්ට් ෆැක්ටර් එකක් තියෙන ඒ වගේ වයිට් ලිස්ට් එකක් හදුවොත් ප්‍රමුඛතාවය දුන්නොත් වැඩි හොඳයි කියලා හිතනවා. අපි හයි ඉම්පැක්ට් ෆැක්ටර් තියෙන වෙබ් ඔෆ් සයන්ස් වගේ දේවල් වලට යනවා. එහෙම නැත්නම් ඊට පල්ලෙහා මට්ටමේ ඒ වගේ බෙදලා ඉවර වෙලා වයිට් ලිස්ට් එකක් අපේ පර්යේෂකයන්ට පළ කරන්නට පුළුවන් මට්ටමට තියෙන වයිට් ලිස්ට් එකකින් පටන් ගන්නවා නම් මේක විශ්වවිද්‍යාලවල මේ අර ඔබතුමා සඳහන් කළා වගේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පුස්තකාලය ඇතුළු එකතු වෙලා මේ බඳු ඉනිෂියේටිව් එකක් ආරම්භ කිරීම සුදුසුයි කියලා පුද්ගලිකව මටත් හැඟී යනවා. බඳු දෙයකට පටන් ගන්නවා නම් එකට දායක වෙන්නත් මම හිතන්නේ මේ ඉන්න බොහෝ දෙනෙක් කැමති වෙයි කියලා විශ්වාස කරනවා. බොහොම ස්තුතියි. ඔව් ඇත්තටම දැනට අපි මේ රුණ විශ්වවිද්‍යාලයේ මේ මම ඉස්සෙල් කිව්වේ මේ මහාචාර්ය මේ ජාතික සර් මේ කියන්නේ සර් එක හදලා දැනටත් අපි ඒක මෙහි යම් පුරාණයකට ප්‍රැක්ටිස් කරනවා සහ ඒක පිළිබඳව දැනුවත් කිරීමක් පුස්තකාලේ හරහා දැනුවත් කිරීමක් සිදු කරනවා. එතකොට මේ තව කාරණයක් තියෙනවා. දැන් අපි ප්‍රෙඩේටරි ජර්නල් එකක් හඳුනා ගැනීමේදී නැත්නම් විලෝපික ජර්නල් එකක් හඳුනා ගැනීමේදී බේස් ලිස්ට් එකට අමතරව දැන් ඔබ මේ ප්‍රසන්ටේෂන් එක හදන්න කලින් කරපු සාහිත්‍ය විමර්ශනවලදී හම්බ වුණාද? ඒ කියන්නේ ඇතැම් විට ජර්නල් එකක් තියෙන්න පුළුවන් අර කියන විදිහට හරිම අයිඩෙන්ටිකල් ජර්නල් එකක් ඒක හයිජැක් කරපු එකක් වෙන්න පුළුවන්. අපිට බැලුමට ඒක සමහර විට හොයාගන්න ඒ කියන්නේ අර පුළුවන් කියන්නේ එයා දැනට බේල්ස් ලිස්ට් එකේ අප්ඩේට් එකක නැති වෙන්න පුළුවන්. අද දවස් තුල එයා ප්‍රෙඩේටරි ජර්නල් එකක් නොවේ. නමුත් තව ඉරි කාලයකදී එයා ප්‍රෙඩේටරි එකක් වීමේ හැකියාවක් තියෙන ලක්ෂණ ටිකක් අර මෝපොලොජිකල් කැරක්ටර්ස් ටික ඔයා ඔබගේ ප්‍රසන්ටේෂන් එකේ මම අහගෙන හිටියේ කියනවා. එතකොට ඒ සම්බන්ධයෙන් අපිට තියෙනවද මොකක් හරි මේ ස්ටෑන්ඩඩ් පබ්ලිකේෂන් එකක් වෙන්න. බේල්ස් කියන එක ස්ටෑන්ඩඩ් එකක් නොවුනට මුළු ලෝකෙම පිළිගන්න එකක් නේ. ඒකට අපිට යම් තැනකදී තර්කයක් ඉදිරිපත් කිරීමේදී එහෙම කියන්නේ අපිට ජර්නල් එකක් ප්‍රෙඩේටරි කියලා හඳුනාගන්නේ ගත්තේ අපි බේල්ස්ට අනුව කියලා අපිට කියීමේ හැකියාවක් ඒක ස්ටෑන්ඩඩ් එකක් නොවුනට තියෙනවා. ඔව්. නමුත් ඊට අමතරව ගත්තාම එතනින් එහාට ගියාම අපිට නිකන් බැලුවල්මට අපේ ගට් ෆීලිං එකට අපිට පේනවා මේ ජර්නල් එක දැක්ක ගමන් පේනවා මේක නම් ප්‍රෙඩේටරි එකක් වගේ කියලා. එයා පබ්ලිෂ් වෙච්ච කන්ට්‍රි එකත් එක්ක සල්ලි ගෙවන්න යනකොට ඉන්ටර්ෆේස් එකේ ලෝඩ් වෙන්නේ කොහෙද කියන එකත් එක්ක ඔය වගේ දේවල් එක මොකද මටත් ඒ සම්බන්ධව ගොඩක් එක්ස්පීරියන්ස් තියෙනවා. ඉතින් එහෙම ඒ වගේ ඔබ හොයාගත්ත මොකක් හරි මේ ස්ටෑන්ඩඩ් තැනකින් ගත්ත කියන්නේ මට කොහෙවත් ස්ටෑන්ඩඩ් එකක් හම්බුන්නේ නැහැ මේකේ. ඒ කියන්නේ හරි කියන්නේ බේල්ස් ලිස්ට් එක වගේ ඒක ස්ටෑන්ඩඩ් එකක් නෙමෙයි. නමුත් අපි ඒක යූස් කරනවා. මිනිස් ඒක මේ ඇකඩමික් සොසයිටි එක පිළිගන්නවා. නමුත් අර අපිට දැන් කෙනෙකුට කියන්න බෑනේ මේ මෝපොලොජිකල් කැරක්ටර් එක මෙන්න මේ මෝපොලොජිකල් කැරක්ටර් එක දැක්කොත් ඔයා මේකෙන් අයින් වෙන්නේ කියන එක මට ඔප්පු කරගන්න බෑ. නමුත් අපිට ඒ වගේ දෙයක් සාධනය කරගන්න මේ මූලාශ්‍ර වගේක් තියෙනවා. ඔව්. ඇත්තටම බේල්ස් ලිස්ට් එක ඇරුණාම තියෙන අපිට අර ප්‍රවේශය නැති මොකද මේ මුදල් ගෙවා ගන්න ඕනේ කැබෙල්ස් ලිස්ට් එක තියෙනවා. ඊට අමතරව තව මේ සයිට් එකක් තිබුණා predatorjournals.com කියලා. ඒගොල්ලෝ උත්සාහ කරන්නේ අර බේල්ස් එක නැවතුනාට පස්සේ ඒකට විකල්පයක් හැටියට හඳුනා ගනිමින් අත වශයෙන්ම ඒගොල්ලෝ possible predatory journals ඒ වගේම publishersලා hijack journals වල ලිස්ට් එකක් තියෙනවා. ඊළඟට misleading and fake metrics. ඒතර මේ වගේ තිබෙන මූලාශ්‍ර කිහිපයක් මට හමු වුණා මේ ප්‍රසන්ටේෂන් එකට සූදානම් වෙනකොට. නමුත් අර තියෙන ගැටලුව තමයි මේවා විවිධ පුද්ගලයෝ හෝ විවිධ ආයතන විසින් කරගෙන යන එක මිසක් අපිට අර ඉන්ඩෙක්සිං සර්විස් එකක් වගේ සාධිකාරීභාවයක් තියනවා කියන එක කීමේ අවස්ථාවක් තියෙනවා. තියෙනවා. අන්න ඒක තමයි අර country wide policy එකක් accepted තැනකට අපි එන්න ඕන මම හිතන්නේ. ඔව් ඔව් ඒ වගේම මේ වගේ checklist එකත් වැදගත්. ගණනාවක් තියෙනවා මේවා ගොඩක් අය පාවිච්චි වෙන යම්කිසි මට්ටමකට මේ සොයා බැලීම් කරලා අධ්‍යයන කරලා ඇත්තටම රිසර්ච් කරලා ඒ වයින් අඳුරගත්තු මේ ලක්ෂණ අනුව හදපු checklist තමයි තියෙන්නේ. ඔව් ඒතර ඒ බඳු තත්ත්වයක් තමයි දැනට තිබෙන්නේ.
හරි බොහොම ස්තුතියි. ඉතින් අපි අගය කරනවා මේ සහ දිරිගන්නන ඉදිරියටත් මේ දේවල් කරන්න කියලා ප්‍රසන්ටේෂන් එකත් ෂෙයා කරන්න. හොඳයි. අපිට ඒක වැදගත් වෙනවා. අනිවාර්යෙන්. මිස්ටර් තරංග මට විනාඩියක් කතා කරන්න මම චන්දිම ගුණදාස ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනයෙන්. ඔව් IWMI ඉනි ආයතනයෙන්. ඉනි ආයතනයෙන්. අපි මේ predatory open access journals ගැන මේ සෙෂන් එක කරපු එක අතිශයම වැදගත්. බොහොම ස්තුතියි. ඔව්. මේක අපේ ආයතනෙට ඉතාම වැදගත්. මොකද අපි පබ්ලික් ෆන්ඩින් මත දුවන ආයතනයක්. ඒකට පබ්ලිකේෂන්ස් තමයි අපේ අවුට්පුට් එක. ඉතින් එතනදී යම් කිසි කිලුටක් වෙලා තියෙනවා නම් එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් පහුගිය අවුරුදු කීපය තුල මේ predatory open access ගැන චෙක්ලිස්ට් එකක් හොයද්දී BIOS ලිස්ට් එක අපි පාවිච්චි කරා 2017 වෙනකන්. 2017න් පස්සේ BIOS ලිස්ට් එක නතර වුණා. ඔව්. ඊට පස්සේ කැබස් ලිස්ට් එක ආවා. නමුත් ඒක ප්‍රයිස් ගෙවන්න තියෙන මොඩල් එකක්. ඉතින් ඒක නිසා අපි පාවිච්චි කරා දැන් ඔබතුමාගේ එක ස්ලයිඩ් එකක් තිබුණා COPE STM ඒ වගේ අන්න ඒ ආයතන සහ Web of Science විශේෂයෙන්ම Web of Science එකේ ඉන්ඩෙක්ස් කරගන්න අතිශයින්ම ඒ quality criteria හරිම stringent. එතකොට මම අපේ ඉමි එකේ එක්තරා මේ මොකද අපි දැන් මම ඩිස්කෂන්ස් වලදී දැන් අහගෙන හිටියා කීප දෙනෙක්ම කතා කරනවා අපි BIOS ලිස්ට් එක ගැන. මගේ එක්ස්පීරියන්ස් එකක් මම ෂෙයා කරන්න කැමතියි. හොඳයි. මේ BIOS ලිස්ට් එකේ විශේෂයෙන්ම එක පිටුවක් පුරා ලියවිච්ච පබ්ලිෂර් කෙනෙක් තමයි MDPI. MDPI කෙලින්ම predatory all the journals are predatory. MDPI as a publishing house is predatory කියලා තමයි BIOS list එකේ තිබුණේ. එතකොට MDPI කට්ටිය try කරා හරි මොකද්ද අපි එහෙනම් predatory කියලා ඔයාගේ criteria අනුව දැන් නිර්ණායකය වෙලා තියෙනවා. අපි කොහොමද නිවැරදි වෙන්නේ කියලා ඒ criteria හැම එකෙම මේගොල්ලෝ උත්සාහ කරලා මොකද මම ඇහුවා මොකද එයාලගේ එක ජර්නල් එකක් නිතර අපේ සයින්ටිස්ට්ලා අහන්න ගත්තා මේක සබ්මිට් කරන්නද අපි පටන් ගත්තා කැම්පේන් එකක් මෙන්න මෙහෙම predatory open access threat එක තියෙනවා කරුණාකරලා Taman කලින් පබ්ලිෂ් කරලා නැති ජර්නල් එකක් නම් අහන්න ලයිබ්‍රරි එකෙන් කියලා. ඒක නිසා මේ ප්‍රැක්ටිස් එක දැනටත් තියෙනවා. ඒක නිසා අපිට MDPI කියන නම නිතර highlight වෙනවා විශේෂයෙන්ම post doc ලගේ එතකොට internship කරන fresh graduates ලගේ post graduate කරන ළමයින්ගේ අර අපේ පාර්ට්නර්ස් අනේ. එතකොට අපි කරේ MDPI side එකනොත් බැලුවා කතාව මොකද්ද කියලා. ඒගොල්ලෝ මට ඒවල තිබුණා correspondence with BIOL. කරපු. එතන තියෙන්නේ ඇත්තටම එක්තරා ආකාරයක පුද්ගලයානුබද්ධ දෙයක් නෙමෙයි BIOS list එක. ඔව් මොකද මේක තනි පුද්ගලයෙක්නේ. එතකන දැන් ඒගොල්ලෝ අපිට with proof පෙන්නුවා ඒක personality ප්‍රශ්නයක් කියලා. MDPI එක සම්බන්ධ විතරයි මම කියන්නේ. මට අනිත් ඒවා කියන්නේ. එතකොට අදටත් අපේ first line of approach එක BIOS list එක තමයි. අපිට මේකෙන් තේරුණා BIOS list එක මත විතරක් පදනම් වෙන එක ප්‍රශ්න සහගතයි කියලා. මොකද එතන තිබුණා දැන් MDPI කියලා කියන්නේ Chinese publishing house එකක්. Web of Science එකේ ඉන්නවා. COPE එකේ ඔය ඔබතුමා දක්වපු quality standards හැම එකක්ම දැන් tick mark දාලා yes කියලා කියන්න පුළුවන්. නමුත් අදටත් BIOS list එකේ ඒගොල්ලෝ ඉන්නවා. එතකොට Web of Science එකෙත් තියෙනවා impact factor දැන් Clarivate's impact factor එකට එන්න නම් අවුරුදු 5ක් plus ගිහිල්ලා ඉන්න ඕන. එතකොට දැන් ඒක නිසා මම පොඩ්ඩක් අපි පරිස්සම් වෙමු කියලා කියන්න කැමතියි මේ community එකට BIOS list එක සහ අපි යම් කෙනෙක් predatory කියලා කියද්දී දැන් ඒකාධිකාරයක් තිබුණනේ පහුගිය කාලේ Elsevier, Springer, Taylor and Francis, Kluwer මේගොල්ලෝ ඒකාධිකාරයක් අදටත් තියෙනවානේ. එතකොට ඒගොල්ලෝ කැමති නැති වෙන්න පුළුවන් අලුතෙන් upcoming journal publishing house එකකට. ඒ පැත්තක් තියෙනවා. ඒක සහ දෙවෙනි කරුණ මම කියන්න කැමති අපි අර එක බොහොම හොඳ යෝජනාවක් තිබුණා අර අපේ ගාව authority list එකක් වගේ එකක් තියාගමුද කියලා. ඒකෙදි අපි බලමු high impact factor journals දිහාත් මොකද හේතුව සමහර initiatives තියෙන ලෝකේ ලංකාව අයිති වෙන upper middle income countries වලට half APC එක half price දෙනවා. APC waiver කරනවා. example එකක් මම කියන research for life grouping දෙකක් තියෙනවා A and B කියලා. ලංකාව තියෙන්නේ upper middle income country එකක් විදියට. එතකොට ලංකාවට දෙන්නේ APC එක half waiver එකක්. ඒක සමහර රටවල් වලට full waiver. එතකොට අපේ එහෙම එකක් තියෙද්දි අපිට කෙලින්ම බලන්න පුළුවන් මේ high impact factor journal එකක් දිහා දෙක අපේ APC එක half price නිසා. අන්න ඒකත් පොඩි ෆැක්ට් එකක් අපි ඔය ලිස්ට් එක හදද්දී මේ කන්සිඩර් කරන්න. හොඳයි. ඉතින් බොහොම ස්තුතියි මිස්ටර් තරංග.
හොඳයි බොහොම ස්තුතියි මිස්ටර් sorry Dr. Taranga excuse me අනේ මේ චන්දිප තරහ නැතුව මම අර chat එකක් දාලා තියෙයි මට contact detail එකක් එවන්න මට හරි sure මට පොඩ්ඩක් කතා කරන්න හරි thank you හොඳයි IWM ආයතනයේ චන්දුගුණදාස මහත්මයාට ස්තුතිවන්ත වෙනවා. ඒ කියන්නේ එක මූලාශ්‍රයක් මත පදනම්ව මේ තීරණ ගන්නට එපා කියන එක ඒ පිළිබඳව තමයි සඳහන් කළේ. වගේම යම් හේකින් මේ බඳු white list එකක් හැදෙනවා නම් සංවර්ධනයේ පවතින වගේ රටවල් වලට අවස්ථාව ලබා දෙන ඉම්පැක්ට් ෆැක්ටර් එක උසස් මට්ටමේ හයි ඉම්පැක්ට් ෆැක්ටර් ජර්නල්ස් තියෙනවා. ඒ පිළිබඳව සලකා බලන්න කියලා යෝජනාවක් තමයි එතුමා කළේ. තවදුරටත් ගැටලු හෝ යෝජනා මම හිතන්නේ ගොඩක්ම මේ ප්‍රශ්න වලටත් වැඩිය වටිනා අදහස් කිහිපයක් යෝජනා කිහිපයක් අවධානය යොමු වුණු එහෙම නැත්නම් ආවරණය නොවුණු කරුණු කිහිපයක් ගැනත් මේ Q&A සෙෂන් එකේදී අවධානය යොමු කළා. ඒ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. තවදුරටත් ප්‍රශ්න හෝ අදහස් තිබෙනවද? තරංග මම ජයතිස්ස රුහුණෙන්. ඔව් සර්. ඇත්තටම කාලීනව ඉතාම වැදගත් කටයුත්තක් කරන්නේ මේක කනගාටුවට කාරණේ තියෙන මට මම දන්නේ නෑ මේ හඳුරන්නේ නෑ මේ සියලු දෙනා මට පෙනෙන විදිහට සීනියර් අය හුඟක් අඩුයි වාගේ. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ සීනියර් අය මේක අවබෝධ කරගෙන මේවයින් වැළකීලා ඉන්නවා කියන කාරණය. ඒ නිසා ඇත්තටම සීනියර් අයත් මේකේ හිටියනම් තරංගගේ දේශනේ වටිනාකම ඊට වඩා බෙහෙවින් වැඩි වෙන්නට තිබුණා. ඒත් එක්කම මම ඇත්තටම දැනගන්න කැමතියි දැන් මම අත්දැකලා තියෙන දේ 2014 ඉඳලා 2014 තමයි මේක ගැන opening publication එකක් ගේ බේල්ස්ගේ publications හැරෙනකොට ජෝන් බොහානන්ගේ publication එක. එතකොට ඒක මම දැක්කට පස්සේ විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමාට දීලා උපකුලපතිතුමා CVCD එකට දීලා සියලුම වයිස් චාන්සලර්ස්ලා ගැන දැනුවත් කළා. නමුත් 2018 වෙනකොට මට බැලුවහම පෙවුණා ඒකෙන් පළක් වෙලා නැහැ කියලා. ඒ නිසා සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය පිළිබඳවම සිස්ටමැටික් ස්ටඩි එකක් කරලා කොයිතරම් දුරට එක එක පීඨවල එක එක විශ්වවිද්‍යාලවල මේ ප්‍රශ්නේ ඔඩුදුවලා තියෙනවද කියන එක අධ්‍යයනය කරලා හැම පීඨාධිපති කෙනෙකුටම හැම විශ්වවිද්‍යාලයකම උපකුලපතිතුමන් හරහා ඒ පීඨයේ මේ predatory journals කොච්චර percentage එකක් තියෙනවද කියන කියවුවා. සමහර විශ්වවිද්‍යාලවල සමහර පීඨවල ඒක 90%යි. කිසිම එකක් 0 නැහැ. එකම එක විශ්වවිද්‍යාලයක් හැර visual and performing arts හැර අනිත් සියලුම විශ්වවිද්‍යාලවල සියලුම පීඨවල කිසියම් ප්‍රතිශතයක් තියෙනවා. කනගාටුවට කාරණේ එහෙම තියෙද්දි ඒ දැනුවත් කිරීම තියෙද්දි තවමත් promotions ගන්නවා predatory publications list එකට. ඉතින් දැන් ඒක මම හිතන්නේ මාස 6කට විතර කලින් ඉඳන් රුහුණේ සම්පූර්ණයෙන්ම නතර කරා. හැම ඇප්ලිකේෂන් එකක්ම ස්ක්‍රීන් කරනවා, ප්‍රොපර්ලි ස්ක්‍රීන් කරනවා, ඉවැලුවේටර්ස් ලට යවන්න ඉස්සෙල්ලා ෆේක් ජර්නල් තිබුණොත් රිජෙක්ට් කරනවා. ෆේක් ජර්නල් විත්ඩ්‍රෝ කරගෙන මිසක් නැවත සබ්මිට් කරන්න එපා කියන කොන්දේසිය. ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙනවා. දැන් ඒ අර පළවෙනිම ප්‍රශ්නයටත් එතන උත්තරයක් තියෙනවා. අසීරුයි තමයි විත්ඩ්‍රෝ කරගන්න. නමුත් විත්ඩ්‍රෝ කරගන්න පුළුවන්. විත්ඩ්‍රෝ කරගත්තු අය ඉන්නවා. මම ඇත්තට මේ ප්‍රශ්නේ මේ විදිහට යොමු කරන්නේ දැන් කැලණිය විශ්වවිද්‍යාලයේ කිසියම් වැඩපිළිවෙලක් තියෙනවද මේ predatory publications පිටු දකින්න? ඇත්ත වශයෙන්ම මේ ප්‍රශ්නෙට විශ්වවිද්‍යාලයේ මට්ටමින් නම් පිළිතුරක් ලබා දීම මේ අවස්ථාවේදී මට අපහසුයි. මොකද මම හිතන්නේ යම් හේකින් මිට පිළිතුරක් ලබා දෙන්න පුළුවන් මට්ටමේ විශ්වවිද්‍යාලයේ ඉහළ මට්ටමේ කෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා නම් වඩා සුදුසුයි. නමුත් මම හිතන්නේ මගේ ඔව් සර්. තරංග අපේ මේ මහාචාර්යතුමාට ස්තුතිවන්ත වෙනවා. මම හිතනවා දැන් මම වුණත් මේක වැඩිපුර අහන්න මේ සම්බන්ධන එක හේතුවක් තමයි විශ්වවිද්‍යාලයේ අලුත් උපකුලපතිතුමී මේ ගැන සෑහෙන දුරට අවධානය යොමු කරලා තියෙනවා. පසුගිය මම දන්න තරමේ පසුගිය සනාතන සභාවේ මේ ගැන
යම් සාකච්ඡාවක් සිදු වෙලා තියෙනවා. ඒ නිසා ඒ වගේ මම හිතන්නේ පුස්තකාලයේ ඉන්න පුස්තකාලය අධිකාරිතුමා ඇතුළු ඔබතුමාලගේ දැඩි අවධානයට මේක පාත්‍ර වෙලා තියෙනවා. දැන් විශ්වවිද්‍යාලයේ ඇකඩමික් කමියුනිටි එක විතරක් නෙමෙයි හැමෝම මේ ගැන අලුත්ෙන් ඇප්ලිකේෂන් ඉදිරිපත් කරන ප්‍රොමෝෂන් දෙන්න හැමෝම වගේ මේක ගැන දැන් ලොකු කතා බහකට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මම හිතනවා ඒ වගේම මේ අපේ රිසර්ච් කවුන්සිල් එකේ සභාපතිතුමාට මේ පිළිබඳව මම හිතන්නේ ඊළඟ කවුන්සිල් එකට අදාළ වාර්තාවක සපයන්න කියලා තියෙනවා මම දන්න තරමින්. ඒ නිසා මම හිතන්නේ වැඩ පිළිවෙලක් ආරම්භක අවස්ථාවේ තියෙනවා. ඇත්ත වශයෙන්ම නිශාන්ත සකලසූරිය ආචාර්යතුමාට ස්තුතිවන්ත නම් මොකද මට ආයතනික වශයෙන් පිළිතුරු ලබා දෙන්න බැහැ කියලා තමයි කිව්වේ. නමුත් අපි පුස්තකාලයේ සේවය කරන නිසාත් අපි දන්නවා විශ්වවිද්‍යාලය තුල කැලණි විශ්වවිද්‍යාලය තුල මේ වන විට මේ පිළිබඳ සංවාදයක් සහ දැඩි අවධානයක් යොමු වෙලා තිබෙනවා. මෙම මේ වගේ ප්‍රකාශන හඳුනා ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව යම් යම් මට්ටම් වලින් ඒ සම්බන්ධයෙන් අර සඳහන් කළා වගේ ක්‍රියාමාර්ග මේ වෙන විට අරගෙන තිබෙනවා අපිට හැඟී ගිහිල්ලා තිබෙනවා. ඒ නිසා කියන්නේ ධනාත්මක පැත්තකට මේකේ වැදගත්කම හඳුනාගෙන මේ පිටු දැකීමේ අවශ්‍යතාවය මේ වෙන විට විශ්වවිද්‍යාලයක් වශයෙන් හඳුනාගෙන තිබෙනවා කියන පිළිතුර දෙන්නට පුළුවන්. ඉතින් එහා මට්ටමේ පිළිතුරක් ලබා දෙන්නට නම් අපහසුයි මට මගේ කැපැසිටි එකේ ඉඳලා. ස්තුතියි. හොඳයි එහෙමනම් තවදුරටත් ප්‍රශ්න තිබෙනවා නම් ඒවට අවස්ථාව ලබා දෙමින් එහෙම නැත්නම් කාල වේලාව යම් කිසි මට්ටමකට මම ගිහිලා තිබෙන නිසා සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් අපිට මෙම සම්මන්ත්‍රණය නැවැත්වීමේ හැකියාව තිබෙනවා. එහෙමනම් නැවත වතාවක් සියලු දෙනාටම ස්තුතියි. ඉදිරියේදී නැවත කැලණි විශ්වවිද්‍යාල පුස්තකාලය මගින් මෙහෙයවනු ලබන මේ බඳුම වෙබ් සම්මන්ත්‍රණයකින් හමු වනතුරු ඔබ සියලු දෙනාටම ආයුබෝවන් කියලා ප්‍රාර්ථනා කරනවා. මේ අහලා තියෙන නැත්නම් ප්‍රශ්න වලට ලබා දී හැකි පිළිතුරු ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. විවිධ තොරතුරු ඉල්ලලා තිබෙන අයට ඒ තොරතුරු ඒ වගේම මෙහි ප්‍රසන්ටේෂන් එක මේ ලිස්ට් එක සමහර අය ඉල්ලලා තියෙනවා මේ තිබුණු බ්ලැක් ලිස්ට් වයිට් ලිස්ට් වගේ දේවල් චෙක් ලිස්ට් වගේ දේවල් ඒවා ලැබෙන්නට ක්‍රමවේදයක් විදහා ගන්නට ක්‍රමවේදයක් කඩිනමින් සකස් කරන්නම්. එහෙනම් සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. බොහොමත්ම ස්තුතියි. Thank you.